මේ ආයිපාරක් කියන්නම්. ඒ කියන්නේ මට තේරෙන විදිහට දැන් හාමුදුරුවෝ කියන්නේ ඇත්තට හාමුදුරුවෝ කියන්නේ මේ අර අපි නිතරම කරන වැඩේ අපි නිතරම කියන එක තමයි මේ හාමුදුරුවෝ කියන්නේ මෙතන. ඒ අන්තිමටම ඒ අන්තිම විනාඩි 8 ඇතුළතදී කියන්නේ අවධානය යොමු කරන්න තමන්ගේ යටිපතුලට. එතකොට යටිපතුලේ තමයි තමන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ තමන් එතන තමයි තමන්ගේ අවධානය තියෙන්නේ. එතකොට එතන නාම රූප හැදෙනවා. යයි අපි බැලුවේ නැති වුණාට එබිලා එතන නාම රූපයක් හැදෙනවා යටිපතුල හැදෙනවා ඒක නිසා අපි අපේ අවධානය කොතනද තියෙන තැන තමයි අපේ නාම රූපය අපි හදන්නේ කියන එක අන්තිම එයා කියන්නේ මේ ඒක තමයි හිත ඇතුලේ හදන්නේ කියලා කිව්වේ. දැන් මෙතන හිතෙන් තමයි මේ නාම රූප හදන්නේ. හැබැයි අපේ අවධානය තියෙන නිසා තමයි අපි ඒක අඳුනගන්නේ. ඒ වෙනස කියවුනේ නැහැ. එතන එච්චරයි. ඊළඟට එයා ඉඳන් කිව්වා මේ තවදුරටත් අපි කියන්නේ අවධානය කියන වෙනකොට එයා කියන්නේ සිත කියලා. සිත ගැඹුරට ගෙනියන්න ඕනේ. මතකද දන්නේ නැහැ කොහොමද ගැඹුරට ගෙනියන්න ඕනේ. ගැඹුරට ගෙනියන්න මේ අපේ තියෙන මේ වෙනස් වෙන ස්වභාවය අඳුන ගන්න පුළුවන් කියන එක. එයා කියන්නේ මේ සිත ගෙනියන්න කියලා. දැන් මම කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඔතන ඔය අවධානය යොමු කරගෙන ඉන්නවනම් අපි ගැඹුරට යනවා. එතකොට මෙයා ඒකද කියනවා අන්තිමට එහෙම ගිහිල්ලා තමයි මේක තමයි එක ක්‍රමයක් නිවන් දකින්න කියලා කිව්වා. කියලා එයා කියනවා තව ඊට වඩා තව ක්‍රමයක් තියෙනවා කිව්වා. මම අර ඒක පොඩ්ඩක් මේ ඉස්සරහට ගේන මම ඒක ගැන කතා කරන්න ඕනකම තිබුණේ ඒකයි. මොකද මේ දැන් අපි මේ කරගෙන යන මේ ඒ කියන්නේ අපි කරන ප්‍රැක්ටිස් එකේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේක මේ අලුතෙන් ආපු එකක් නෙවෙයි. මේ ඒ හාමුදුරුවෝ එතන දැන් ඒ අර සූත්‍රයෙන් අරන් කියන්නේ ඒකයි. අපි ප්‍රැක්ටිස් කරන එක කියන එක මම අදහස් කරේ අපි කියන ශුන්්‍යතාවයේ දිහා බලගෙන අවකාශයේ මතු කරගන්න මතු වෙන්න ඉඩ අරින්න කියලානේ මම කියන්නේ. දැන් මෙතනදී හාමුදුරුවෝ කියන්නේ ඒ අවකාශය මතු කරගන්න කියලා. මතු කරගන්න සිතින් මතු කරගන්න කියන එක තමයි හාමුදුරුවෝ කියන්නේ. එතන මට පේනවා හොඳට මේ එතන පොඩි මේ පටලැවිල්ලක් තියෙනවා. එහෙම වුණාම සිතට බෑ මේක අඳුන ගන්න. සිතට පුළුවන් නාම රූප හදා ගන්න. හැබැයි නාම රූප හදලා ඒ අවකාශය කියන එකත් නාම රූපයක් හැදුවොත් ඒක නෙවෙයි නියම අවකාශය. අවකාශය කියන එකෙන් අදහස් කරේ ශුන්‍යතාවය කියලා අදහස් කරේ අපේ එළඹගත් සිහියේ ඒ ශුන්‍යතාවය තුල අතරමං වෙන්න ඕන. අතරමං වෙන්න ඕන කියන වචනේ තමයි මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඒ මොකද එතනින් අපිට සිත කියලා එකක් අඳුන ගන්න ඕනේ නැහැ. සිත නැහැ සිතේ සම්බන්ධතාවයක් නැහැ එතන. ඒ නිසාම අපේ අර වෙනස් වෙන ස්වභාවයට කිසිම ගෝචරතාවයක් නැහැ. ඒ නිසාම අර අපි කතා කරන්නේ අර අස්මිමාන්නේ ඒකත් නැහැ. මොකද මේ අස්මිමාන්නේ තියෙනවා සිත පොඩ්ඩක් හරි තිබුණොත්. ඒ සිත නැති වෙච්ච ගමන් අස්මිමාන්නේත් නැහැ. ඔතන තමයි මේ නියම ගැඹුරු තැන හරි විදියට කතා කරොත් ඔය ආමුදුර හැබැයි ඒකේ මම ඒක වැඩිම ගේන්න හිතුනේ මොකද දැන් මේක මේ දැන් අර මම ගිය සුමානේ කිව්වා වගේම සමහර දේවල් මම කියන එක මට තේරෙන්නේ නැහැ වචන වලින් කියන්නේ. මම කතා කරලා කියන්නේ දැන් අස්මිමානය කියන එක මම කවදාවත් පාවිච්චි කරලා තිබුණේ නැහැ නේ. අර ආමුදුර තමයි ඒකට බුදුහාමුදුරු දුන්න වචනේ කිව්වේ. ඒ වගේ එකක්ම තමයි මෙතනත් දැන්. මෙතනත් මෙහා මේ කියන process එක තමයි අපි පාවිච්චි කරේ. මම පාවිච්චි කරන්නේ. ඒ process එක හරි. ඒ කියන්නේ බුදුහාමුදුරු කියපු එක. දැන් ඔගේ එහෙම හරි කියන්න මට නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මම දන්නවා ඒක හරි කියලා. මම ඒකයි මේ එච්චර කල් මේ රිපීට් කර කියන්නේ. එතනදී අර මෙතන නිකන් අර එන්ඩෝස් කරා දැන් බුදුහාමුදුරු මෙතන මේකම කියලා තිනවා කියන එක තමයි ඒකයි මම මෙතන ගෙනෑ. ඒ ටික ඔයගොල්ලෝ හරියටම මතකද දන්නේ ඔයගොල්ලෝ අහපු අයට ඒ ටික එහෙම කිව්වා කියලා මේ මට මතකයි ඇත්තට මොකද මේ ඒක මම දෙපාරක්ම ඇහුවා මේ විතර. කියන්නේ මොකද මට ඒක මේ අහන්න කියන්නේ ඔය බාපා කෙනා වගේ තව කෙනෙකුගේ අත්දැකීමක් අහන්න උමනාව තිබ්බ හින්දාම මම ආයෙත් ඇහුවා ඒක හිතු නිසා පළවෙනි පාර. මේ එතකොට ඇත්තටම මටත් හිතෙනවා අර බාපා කෙනාගේ එයා මේ හාමුදුරුවෝ වාචනේ පාවිච්චි කරන එක තමයි මේ සිත කියන වචනය පැටලැවිලා මම හිතන්නේ දෙන්න පාවිච්චි කරන්නේ. ඒ අන්නහම මේ විස්තර කරන එකේදී
අර ශූන්‍යතාවයට ගිහිල්ලා ඒකෙන් අයින් වෙන විදි ක්‍රම 4ක්ද කොහෙද කියනවා. එතකොට ඒ කියන්නේ මේ දැන් මට හැංගිච්ච එක නම් මගේ අත්දැකීමත් එක්ක මම මේක අහද්දී සිත කියන වචනෙට මම වැඩි මේ මුල් තැනක් දුන්නේ නැහැ. මම සිහිය කියන එකට තමයි මගේ සිහිය මේ උඩට අරගෙන අහගෙන හිටියා මම මේක. ඒ සිහිය මම මේ අවස්ථාවට අහනකොට මට තේරුනේ මගේ අත්දැකීමත් එක්ක ඒ කියන විදිහින් මේ නිවන කියන එක ඇරෙන විදිහ. කියන්නේ අපිට පුලි කිරානේ අර දැන් නාම රූප වලින් ඒ ටික මට ප්‍රායෝගිකයි මේ නාම රූප වෙන් කරලා හිතෙන් ඒ කෙලෙස් අයින් කරගන්න විදි වගේක්. හැබැයි මම එහාවලගේ තවත් එකක් අහුවා ඒකත් එක්කම ඒක බාප්පා උපකල් ගන්න මේ උපදින්නේක නේද? සංඛාර උපදින එක විවේක ඒක නැති කරන විදිහත් ඒ කියනවා ඒක තව ඒක තමයි අර අවිජ්ජා ඒ අර පටිච්චසමුප්පාදේ පළවෙනි කොටසත් තුන කියනකොටද? දෙවෙනි කොටසද කොහෙද? ඔව් ඒකත් අපි ඒකත් මම දැම්මා මේ ඔයාලට ලින්ක් එක. එතකොට මේ දැන් ඔක හරි ගැඹුරු තැනක් ඇත්තටම මේ දැන් අපිට සාමාන්‍ය කෙනෙකුට හොඳ සිහි බුද්ධිය හොඳට අර සිහිය තීව්‍ර කළේ හැමෝම දෙතුන් පාරක් වලට කියන හොඳට භාවනා කරලා සිහි බුද්ධිය අරගෙන එහෙම කරන්න බැරි නම් නැවත භාවනා කරලා සමාධිගත වෙන්න කියලා කියනවා මම අහගෙන ඉන්නේ. සමාධිගත වෙලා සිහිය දියුණු කරගෙන තමයි ඔය ටික දකින්න පුළුවන් කියන එකක් කියනවා. ඒ කියන්නේ සිහියෙන් තමයි එතකොට ඒක දකින්න කියන එක කියන්නේ මම. නම් අර මේ සිත කියන වචනේ පාවිච්චි කරනවා එතන සමහර. ඒක නෑ. වෙන්නේ සමහර විට. මේ ඇත්තටම ඒකේ බාපරයන් අර කියන ශූන්‍යතාවයට ගිහිල්ලා ඒක වෙන් වෙනවා කියලා දැන් ඒ ශූන්‍යතාවය දකින්න කෙනාට ගිහිල්ලා එතන සිහියෙන් ඒක වෙන් කරන්න. වෙන් කරාම ඒ ශූන්‍යතාවය බාප්පා කියන්නේ දැන් ශූන්‍යතාවයේ සංකල්පයක් විදිහට හිතාගෙන ඉන්න කෙනාට එතෙන් ගිහිල්ලා දකින්න කියලා. පැහැදිලිව මම දැක්කා ඒ හැමෝම දකින්න කියලා. දකින්නවා කියන්නේ අපි ඒක අවබෝධයෙන් දකින්න. ඒ දකින්නකොට අර අපි මවාගෙන තිබ්බ සංකල්ප ටික අයින් වෙලා ඒක ඇත්තටම අපිට දැర్శණය වෙනවා. අපිට මේ ඒක අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක අන්තිම අවස්ථාව. ඔය එතෙන්දී අර දකින්නවා කියන තැනදී එයා කියනවානේ අර මේක වෙන් කරගන්න කියලා. දැන් වෙන් කරගන්න කිව්වම සිතෙන්නේ කරන්න වෙන්නේ වෙන් කරන එක. අන්න එතනයි මට තියෙන ඒ කියන්නේ එයා කියන්නේ මම හිතන්නේ එයාට තේරෙන විදිහ එයාට ඒක දැන් පොතේ තියෙන එකක් හරවගෙන කියන එක නෙවෙයි. එතෙන්දී වෙන් කරගන්න කියන එකට මට හිතෙන්නේ එහෙම වෙන් කරගන්න දෙයක් නැහැ වෙන් වෙනවා ඉබේ. ඔව් වෙන් වෙනවා ඒක. ඔව් ඒක කියන්නේ අපේ අවධානයට නම් අපි එළඹගෙන තියෙන්නේ අපේ එළඹගත් සිහියට නම් මේක ගෝචර වෙන්නේ. එතකොට ඔය කියන එක වෙන් වෙලා දැන් වෙන් වෙනවා ටික ටික. අපි ඒක අපිට බලෙන් කරන්න බෑ. මෙතන හැබැයි ආම්දුරු කියන විදිහට ඕන කෙනෙකුට තේරෙන්නේ මේ සිතෙන් මේක ඇනලයිස් කරලා වෙන් කරගන්න කියනවා වගේ. ඔය ඔතන ඔක්කොටම එකත් එක්ක නේද? කියන්නේ අර හිතට කෙලෙස් ඇති වෙන කරුණු ඔක්කොම අයින් කරලා ඒව නුවණින් දැකලා අයින් කරලා තමයි එතනදි කියන්නේ මේ ඒක මම බුදුහාමුදුරුවෝ දේශනා කළ දෙනවා අපි දැන් සාමාන්‍යයෙන් අවුරුදු 7ක් හරි දවස් 7ක් හරි එක දිගටම මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩනවා නම් අපිට නිවන් දකින්න පුළුවන් මේ ආත්මෙම උනත් කියලා. ඔව්. හැබැයි ඒ අමුතුව තවත් විස්තර කරනවා නිවන් දකින්න හේතු සාධක වන කරුණු පහ. එකක් තමයි කර්මය, ඊළඟට අපේ විඥානය, අපේ මනසේ තියෙන ධර්ම, يعني මානසික මේ මනසේ ඇති වෙන ධර්ම සහ මේ අපේ කබලිකාර ආහාරය කියලා. බා පැහුවත් නැහැ. ඒ ටික මම හැවෙන්නේ නැහැ. කියන්න. ඒකත් නැත්තවක තේරුම් ගන්න බෑ. එහෙම ඒවත් අපේ හේතු මමත් හිතන් හිටියේ අපි මේ කෑම කන එකේ කිසි මේ වැදගත්කමක් නැහැ මේ නිවනට කියන එක. නමුත් ඒක අහුවම හිතනවා ඇත්ත තමයි මේ කතාව කියලා. මොකද අපි ආහාරය ගන්නකොට කෑම කන එකෙන් පවා අපේ ශරීරයේ මේ පැවැත්ම තියෙනවානේ. එතන අපි කෑම කන එක අයින් කරාම අපේ මේ ශරීරේ නැතිව අපේ ලෙඩ රෝග ඇති වෙලා හරි මොන හරි වෙලා අපි නැති වෙනවා. එතකොට එතනින් අපිට නිවනට යන්න පුළුවන් මාර්ගය වැහෙනවා. දැන් ඒ හාමුදුරුවෝ විස්තර කරනවා අපිට එහෙම මේ නුවණ දියුණු කරගත්තු කෙනාට ප්‍රඥාවන්තයාට බලන්න පුළුවන්ලු
අපිටයි මේ මාර්ගය ඉදිරියට යන්නේ නැතුව මේ නතර වෙලා ඉන්නේ. ඔය කර්මයේ තියෙනවා. එහෙම නැත්නම් විඥානේ අපිට අයින් කරගන්න බැරි අඩලුහුරු කම්පිටලා නැති හිස් වෙනවා. එහෙම නැත්නම් මනසේ එක මේ දත්ති වෙලා එතන හිස් වෙනවා. අන්තිමට ඇහුන්නේ නැහැ කියන්නේ. අය. අපේ ඔපිටක් නේ මම නිකන් එකක් එතන හාමුදුරන්ගේ එක සබ්ස්ක්‍රයිබ් කරාම අපිටත් මම ඇහුවේ. මේ එතකොට කියලා ඒ හතරේ අඩුපාඩු තියෙනවා නම් අපිට නොවන වර්ධනයක කියන්නේ අපිට භාවනා කරලා සමාධිගත වෙලා බලන්න පුළුවන් කොතනද අපිට නිවනට යන්න නැතුව මෙතන හිර වෙලා තියෙන තැන කියලා. එතකොට එහෙම බලලා මේ අපිට ඒව අයින් කර ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට අර අතනට ඒක සම්බන්ධ වෙන්නේ එහෙමයි. මොකද අර ටික අයින් කර ගන්න නැතුව ආමුතුරු අන්තිමට සඳහන් කරපු තැනට යන්න බෑ කියලා කියනවා. ඒක සමහර විට ඔය කියන කතාව ගොඩක් වෙලාවට මේ බුදුහාමුදුරුවෝ කියලා ඇති හොඳටම ෂුවර් එකටම මට හිතෙනවා. දැන් ඕක ටිකක් ඔයා කියන කතාව හුඟක් මම ඔය ටික අහලා නැහැ මේ හාමුදුරුවෝ කියනවා. නමුත් ඕක මේ මම අහලා තියෙනවා මේ යෝගි ක්‍රමවලද කියනකොට. දැන් ඔය අර සත්ගුරු එහෙම ඔය කතාව කියනවා. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන කෑම වල අපි කන කෑම වලත් වෙනස් කරගන්න ඕනේ කියලා මේ වැඩේට. නමුත් මට හිතෙන්නේ ඒකත් අර මේ මගේ අර උදාහරණේ දෙනකොට බුදුහාමුදුරුවෝ කිව්වේ දැන් අර උදාහරණේ දිනවනේ මම ගහ කපන කතාව. ඒ ගහ කපන එකේ එක විදියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි තුමු පොරවෙන්ද කපන්නේ එහෙම නැත්නම් කියතකින් කපනවද එහෙම නැත්නම් මේ ගහේ අතු කඩ යනවද ඒ වගේ අර ටිකක් ඒ කියන්නේ මම මේ කියන්න හදන්නේ මේ ඔය ඕක ටිකක් මේ පැරෆරල් ඒ කියන්නේ මේ එච්චරම මේ අදාළම නැහැ කියන එක. ඒ කියන්නේ ප්‍රධානම නැහැ කියන එක මම කියන්නේ. ප්‍රධානම වැඩේ තියෙන්නේ අපේ හිත කෙලින් කරගන්න එක තමයි. ඒක කරලා ඔය ඒ දකින්නමයි කියන එකත් මට හිතෙන විදිහට නම් සමහරලාට එක එක්කෙනාගේ හැටියට ඒක කරන්න ඕන ඇති. මොකද සමහර අයට ඕක ටක් ගාලා තේරෙන්න පුළුවන්. අනිත් අයට ඔය වගේ කරන්න ඕන ඇති. ඒ අයගේ කමටහන් වල ඒ කියන්නේ එයාගේ මේ වෙකේ හැටියට. ඒකින්ද ඒක ගත්තට ඒකම කරන්න ඕන කියන එකක් මම හිතන්නේ ඒ මේ තීරණයට බහින්න ඕනේ කියලා. ඒවා පේනවා නම් Tamanට ඒවා අඩු කරගන්න ඒක ඔබියස් නේ. ඒක සිද්ධ වෙනවන ඕන කෙනෙක්ගේ. ඒ නිසා ඒකට ප්‍රධාන තැන දෙන එක මට නම් හිතෙන්නේ ප්‍රධාන තැන දෙන්නේ නැහැ තමයි මම දන්නවා. නමුත් එහෙම කියලා තියෙන එක මට හිතෙන්නේ අර තවත් ක්‍රමයක් කියන එකයි. මේ මොනවාද මේ චන්ද්‍ර දැන් ඇවිල්ලාද? නෑ. චින්තකට මොකද හිතෙන්නේ ඔය කියන්නේ? අර දැන් ඔය අන්තිමට කීප එකට වැඩි අපි අර මුලින් කතා කරපු ටික. ඔව් නෑ නන්දේ කියන එක හරි. ඒ කියන්නේ දැන් ඒක තමයි ඔතන තිබුණ පොඩි ගැටලුව. මේ ඒ කියන්නේ ආම්දුර කියන දේ අනුව හිතෙනවා යමක් කරන්න ඕනේ කියන එක. දැන් අපි මේ කතා වෙන්නේ කරන්න ඕනේ නැහැ බලාගෙන ඉන්න ඇති කියන එකනේ. ඒක එකක්. මේ ඒක තමයි එතන තියෙන. ඒක තමයි මම කිව්වේ අපි මොකක්ද දැන් කොහොමද උතෙන්ට යන්නේ කියන එක. ඒ කියන්නේ ආම්දුර කියලා මෙහෙමයි වෙන්නේ කියලා. හැබැයි දැන් අපි කරන මේ භාවනාව හරි ප්‍රායෝගික ක්‍රමයේ අනුව කොහොමද මොකක්ද අපි කරන්න ඕනේ කියන එක තමයි දැනගන්න ඕනේ. අනිත් එක ඔය දැන් ඔය මුතු කියපු එක දැන් ඒ කියන්නේ ඒ මෙහෙම පසුබිමක් තියෙන්න ඕනේ අපිට. ඇහෙනවද මං කියන්නේ? ඔව් ඇහෙනවා කියන්නේ. ඔය අර කරුණු පහරි මොනවා හරි ඒ පසුබිම හින්දා තමයි අපි මෙතන ඉන්නේ කියන එක මට හිතෙන්නේ. ඒ කියන්නේ ඔය කරුණු පහ සම්පූර්ණ වෙච්ච නිසා තමයි අපි මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ කියන එක තමයි මට හිතෙන්නේ. ඒකට අර ශරීරයේ පැවැත්ම අවශ්‍ය. ඒකනේ බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරලා කිව්වේ ඒකින් මේ නිවන ගන්න බෑ කියලා තීරණය කරේ. අන්න ඒ වගේ දෙයක් මට හිතේ. අයියට මොකද ඉතින්? කුරුණෑකල නෑ ඩිස්ටර්බන්ස් නෑ නේද අපේ? හා?
එන මතර සද්දින් නැහැ නේද කොණ්ඩේ? නෑ නෑ පුතත් දැක්කෙන්නේ නෑ කතා කරනවා. මම හිතන්නේ අර කියනවන්නේ මේ ආහාර ගන්නකොට මේක මේක ගන්න කෑදරකමින්ද එහෙම නැත්නම් මේ කැඩුනා. මට නිවන් මාර්ග අවබෝධ කරගන්න ශරීරයේ පවත්වාගෙන ආයත නිසා මම මේ කැම ගන්නවා කියන පරමාර්ථයෙන් කැම ගන්න කියලා කියනවනේ. එහොන්නේ අන්තිමට එක. ඒ නිසා ඒ කාරණේ විශේෂයෙන්ම මේ උතන්ට ගැලපෙනවා කියලා හිතින්නේ. අනිත් කාරණා ඉතින් සාමාන්‍ය අපි අනුගමනය කරන දේවල් නෙවෙයි ගොඩක් වෙලා. ඔව් ඒක ඇත්ත. අනිත් කියන්නේ ඔකමත් අපි කරනවා නේ අපි අතින් මේ කෑමක ප්‍රශ්න තමයි අපි ඔය වැඩි බැලෙන්නේ නැත්තේ. දැන් ඒකෙදී මට මතකයි ඔය දැන් මේ අර මෙයා නම් කියනවා මේ සත්ගුරුන් නම් කියනවා ඒකට අර කන්න ඕන જાති නිකන්. ඒ කියන්නේ පුහුල් වගේ ඒවා ඒ වගේ නිකන් එක එයාගේ තියෙන කැටගරිස් වගේ ඇදලා ඒවා හොඳයි කියලා. ඒ කියන්නේ එයා කියන්නේ මේ ශරීරයේ තියෙන මේ ආවේග ඇවිස්සෙන්නේ නැහැ එකකින්. එතකොට ඒක පහසු වෙනවා කියලා. ඒකම තමයි බුදුහාමුදුරුවෝ කියලා ඇත්තේ සමහරවල්. දැන් ඔය අර හාමුදුරුවෝ කියන්නේ ඔය ඒ සූත්‍රයක් අරගෙන කියන්නේ. ඒක හරිය. ඒක මම වැරදි කියනව නෙමෙයි. ඒක මේ එතන මම නෑ ඒක මේ වාක්‍ය නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන කෑම කන ප්‍රමාණය සහ කෑම කන අවස්ථා එකෙන් තමයි අපිට නිවන මේ මොකද අපි කන කෑම නිසා තණ්හාව අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ උගුල් කෑවද අපල් කෑවද කියන එක නිසා තණ්හාව අඩු වෙන්නේ නැහැ. නමුත් කන ප්‍රමාණය සහ වේලාව අනුව තණ්හාව අඩු වෙනවා. ඒක ප්‍රායෝගිකයි. ගන්නයි. ඒ ප්‍රමාණය අඩුවෙන් අරගෙන වතුර ප්‍රමාණයක් බොන්න කියලා බුදුහාමුදුරුවෝ. ඒ ප්‍රමාණය ගත්තාම ඇඟට හැල්ලුයි අපි. එතකොට ඇඟේ තියෙන මේ අපිට මේ ඇති වෙන්නේ නැහැ මේ කෙලෙස් ඇතිවීමේ අඩුවීමක් සිද්ධ වෙනවා එතන. අපිට එහෙම නැති වැඩිපුර ආහාර අරගෙන අපහසුතාවට කොසල් රජතුමාට කියන්නේ දේශනා කරන්නේ මේ ආහාරයේ අපහසුතාවය අඩු කරගන්න විදිහ. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. නැත්නම් සත්පුරුෂ කියපු එක නෙමෙයි කොටෙන් ඇත්තයි වෙන්නේ. හරි. ඒ කියන්නේ අපේ චර්යාවෙත් හරියට හරි ගස්ස ගන්න ඕනේ කියලා අනිත් එක එතන කිව්වනේ අපේ දැන් මේ නුවණ වැඩි වෙන එක්කෙනා ප්‍රඥාව වැඩි වෙන එක්කෙනා දන්නවා කියලා මොනවද කරන්න ඕනේ කියලා. එයානේ ඇත්තටම එයාට ඒක ඉතින් වැටෙනවා. ගැන දැනගම එයා ওই විඤ්ඤාණය අඩු කරනවා. හැම ආහාරයේ ප්‍රමාණය දැනගෙන අනුභව කරනවා. ඊළඟට මානසික ඇති වෙන සිතුවිලි ගන්නවා අයින් කරන විදිය. ඒක තමයි මට නම් තේරුනේ. ඔව් ඒක හරි. ඒක සාමාන්‍ය සිද්ධ වෙන සිදුවීම කියන එක. කියන්නේ එයා යන මාර්ගයේදී කරන දේවල්. ඒක හරි. ඒ වෙයි නිවනට ප්‍රමාණය වේගය වැඩි වෙනවා. අපි ඔහේ නිකම්ම බලන් ඉඳලා හරියන්නේ නැහැ. හිත ඇතුලේ තීන මිද්දේ කියලා. අපේ තීන මිද්දේ අපි අත්දගන්නවා. හරි. අපිට ඔය තීන මිද්දා තමයි මේ විඥාණය වැඩ කරන්නේ. තීන මිද්දේ. අපේ මේ කෑම ආහාර රුචිය වැඩි වෙන්නේ තීන මිද්දේ නිසා. ඒක කවුරුත් මං දැකලා ඇති කියලා මේ සිහියේ. ඔව් ඒක සාමාන්‍යයෙන් දැනෙනවා. මේ චන්ද ඒක හොඳයි. ඔය තව දැන් එයාගේ එයා ඇත්තටම හොඳ විශ්ලේෂණයක් කරනවා. ඔයාගේ තියෙන ගොඩක් ඔය මේ මම දන්නේ ඒක ටිකක් පරණ මේ රෙකෝඩින් එකක් ඒක ඇත්තටම. ඒ කියන්නේ සෑහෙන පරණ එකක් මම දන්නේ. මේ කියනවා මේ දේශනාව තේරුම් ගන්න අය එක විදිහට තේරුම් ගන්න කියලා කියනවා. ඒක කියන්නේ මොකද ඒක එක්කෙනාගේ සිහිය දිනු වෙලා තියෙන මට්ටමක තමයි මේ ධර්ම තේරෙන්නේ. ඒක මට්ටමේ ඉන්න කෙනාට තේරෙන්නේ මේ මට්ටම. නමුත් අර ගැඹුරුම තැන අන්තිම තැන ඉන්න කෙනාට ඒක අර නිර්වාණය එළිය කරගන්න හරිය මේ වැදගත්. ඉතුරු ටික කුණු ටික අයින් කරන්නේ ඒ එතන මේ මට්ටමේ දකින්න. ඔව්. හරියටම ගැළපෙන දේශනාවක් වගේ තමයි මට හිතෙන්නේ. ඔව් ඒක තමයි මට තේරුණා. මේ ඒකේ අර එයා අපි දැන් ගිය සුමානේ අපි කතා කරේ එයාගේ එකක් තියෙනවා ඔය පටිච්ච සමුප්පාදය ගැන කියලා. ඒකේ මේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන තැනදී
ඒ තුන තමයි ගැඹුරුම තැන කියලා ඒක ගැන විස්තර කරනවා. විස්තර කරලා අන්තිමට යම් ටිකක් දුර කියලා කියනවා මේක මේ සාමාන්‍යයෙන් අඳුර කෙනෙකුට මේ මේ කියන්නේ මේ අවබෝධ කරගන්න බැහැමයි කියලා කියනවා. එච්චරටම අර එයා කියනවා මේක මේ ගැඹුරු වැඩි කියලා. හැබැයි ඒක මේ දැක ගන්න ඕනේ මේ අඳුරගෙන මේ කියන්නේ මේ එයා කියන්නේ අවබෝධ කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. අනිත් මේ කොච්චර වුණත් මේ හිතලා මේකෙන් කරන්න බෑ කියන එක. දැන් ඔය ඕවර්ෝල් මට තේරෙන්නේ කොච්චර ඔය දිගටම වගේ ගියත් හැමතැනකදීම අර මේ සිත කියන එක තමයි මේ ගොඩක් දෙනෙකුට ඒ කියන්නේ ගොඩාක් හාමුදුරුවෝ කියන්නේ මට දැන් පේරලා තියෙන සෑහෙන ගොඩකට හැමෝම මේක රිෆර් කරන්නේ හිතට කියලා. හිත කියන එක අර මම දන්නේ මේක මගේ වැරද්දක් වෙන්නත් පුළුවන්. මට සාමාන්‍යයෙන් හිතෙන්නේ හිත කියන එක කිව්වාම හිත කියන්නේ සිතිවිලි ටිකයි මනසයි කියලා කියන්නේ සිතිවිලි අපේ ආවේග අපි හිතන ඒවා ඒ ටික ඔක්කොම එකතු වුණාම සිත. හැබැයි අපි දැන් ඒවා වැඩ කරන්නවම කරන්නේ අපේ අවධානය. ඒතකොට අවධානය වෙනස් සිතට වැඩි. දැන් සිත ඇතුලේ තමයි මේ වෙලා තියෙන අපේ අවධානය සම්පූර්ණයෙන්ම වැය වෙලා තියෙන හිතට එක්ක. කවලම් වෙලා තියෙන්නේ. කවලම් වෙලා ඒක නිසා අපිට පේන්නේ මේක දෙකක් කියලා. ඒ නිසා අපිට දැන් අර අපිට මේ ඇත්තටම ඔය අර දුක කියන එක අපි දකිනකොට කියන්නේ අපිට ඔය වෙනස් වෙන ස්වභාවය දකිනකොට තේරෙනවා මේ වෙනස් වෙන ස්වභාවය අඳුනගෙන තියෙන හිතෙන්. ඒ හිතට අපි වහල් වෙලා හින්දා අපි හිතනවා මේක තමයි මේ වෙනස් වෙන ස්වභාවය තමයි තියෙන ඊට වඩා වෙන දෙයක් නැහැ කියලා. අර වතුරේ ඉන්න මෙඩිය වගේ මේ ඉස්කිඩිය වගේ. ඒක අර අවධානය අයින් කරාම තමයි මේක තේරෙන්නේ මේ ඔක්කොම මේ අපිට අදාළ දේවල් නෙමෙයි කියන එක. සූර්යලකනාමුදුරන්ගේ දේශනාවක කියනවා මේ සිත කියන්නේ සිතිවිලි, මනස කියන්නේ මොළය. මනස කියන්නේ මොළය කියනවා. මොළය කියලා කියන්නේ දැන් අපිට අපේ ශරීරයේ ධර්ම දේවල් අපිට ආපහු පුළුවන් බද්ධ කරන්න ඊළඟට කවදාවත් මොලයක් බද්ධ කරන්න බැහැනේ කියලා ආමුදුර ඒක ලස්සනට විග්‍රහ කරනවා. ඒ කියන්නේ අපේ මොලේ අනුව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඒක ටිකක් මේ වචන අර්ථය ගත්තාම මම හිතන්නේ මනස කියන්නේ සිත කියලා ගන්න පුළුවන්. නෑ මනස කියන්නේ ඒක මමත් ඇහුවා ඒ සූර්යලත හාමුදුරුවන්ගේ හිත ගැන කියන ටික. එතෙන්දි දැන් ආයතන 6ට දාලා තියෙන්නේ 6 වෙනි එක මොළය කියලා. එතකොට ඒක නිකන් භෞතික මොළේමද කතා කරන්නේ? ඔව්. එතනින් තමයි අපිට අර පළවෙනි ඒක දැන් හරියට මතක නෑනේ. ඒ කියන්නේ දැන් එකපාරට අපිට එන අරමුණක් එනවනේ. එතකොට ඒ සිතට එන අරමුණ කියන ඒක දෙලින්ම එන්නේ මොළයට. ඊට පස්සේ තමයි අර සිතිවිලි එතනින් ඒ කියන්නේ මතක් වීමයි මතක් කිරීමයි. ඒකට මතක් වීම කියන එක ආම්තුරු කියන්නේ ඒක තමයි පළවෙනි අරමුණ. ඊළඟට ඒක දිගේ අපි හිත යනකොට ඒ ටික තමයි මතක් කිරීම කියලා කරන්නේ. එතකොට ඒ ටික වෙන්නේ මොළයෙන් කියන එකයි කියන්නේ. ඒක ඉතින් මේ ටිකක් අර අපිට දැන් මම දන්න තව කාටරි අදහසක් තියෙනවද ඔය ගැන කියන්න? මට නම් ඒක හරියට වැටෙන්නේ නැහැ. මොකද මොලේ කියන එක භෞතික ස්වභාවයක් නෑ මේ අපි කතා කරන නාම රූපත් එක්ක. භෞතික ස්වභාවය තියෙන්නේ මේ ඒක තියෙනවා තමයි භෞතික ස්වභාවයෙන් සිද්ධ වෙන එක අපිට මේ වලින් බලා ගන්න පුළුවන්. මේ මොනවාද ඉන්ස්ට්‍රුමන්ට් දාලා අරම බලලා මේ පල්සස් යනවා එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන යනවා අර එමේ කියලා.
නමුත් ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ මේ පංචස්කන්ධයනේ. පංචස්කන්ධය කියන්නේ නාම රූප වලින්. නාම රූප කියන්නේ මේ ඒ කියන අපි ඔය කියන මම කියලා හදාගත්ත මේ සිතුවිලි ගොන්න තුලින්. ඉතින් ඒකයි මනසයි අතරේ එහෙම විශ්ලේෂණය මට නම් ඒක වැටි හරියට තේරෙන්නේ නැහැ. කවුරු හරි තව කතා කරන්න ඕනද? මේ අයියා කියන්නේ මට හිතෙනවා අපි අර වචනාර්ථය සිත සිත සහ සිතුවිලි සහ විඥානය කියන එක අපිට ප්‍රශ්න ඇතිවෙන්නේ ආඳුරයි සිත කියලා පාවිච්චි කරන්නේ. ඒ සිත කියන එකේ අදහස නැත්තේ මට හිතෙන්නේ මේ රස කියන්නේ. විඥානය කියන එකේ අදහස වෙන්නේ නැති කියලා මට හිතෙනවා. එතකොට මොලෙත් එක්ක මොකක්ද තියෙන සම්බන්ධය? වචන නෑ ඒක වෙනයි. ඒක වෙනයි. ඔව්. ඒක ඔසන්ට මම ඉදිරිපත් කරන්නේ නෑ. අපි දැන් අපිට ප්‍රශ්න ආවේ සිත සහ අවධානය. අවධානය. සිත කියන එක තමයි ආමුදුරෝ මේ ඒ කියන්නේ අවධානය කියන එක තමයි ඉදිරියට කියලා මට හිතෙනවා. ඒ වෙලාවේදී. එතන වචනාර්ථයේ හිතන් හිටියට ප්‍රකාශ වෙන්නේ මේකයි කියලා අපි ගලප ගන්න ඕනේ කියන අදහස තමයි ඕනේ. ඔව්. ඒක තමයි මටත් කෙරුණේ. මමත් කෙරුවේ දැන් මේ හිත කියන එක මෙයා කිව්වට මේ කියන්නේ අවධානය කියන එකයි. හැබැයි එතනදී අර මට ප්‍රශ්නේ මට තේරුණේ අර දැන් මේක වෙන් කර ගන්න ඕනේ කියලා කියන එක සිතිවිලි වලින් වෙන් කර ගන්නවට වැඩිය මෙතන කෙරෙන්න ඕනේ අර තමන්ගේ අවධානයෙන් මේක වෙන් වෙලා අඳුන ගන්න ඕනේ කියන එක තමයි යා කියන්නේ. ඒක කමන්නේ. ඒක හරි. මේ ඔතන මේ ඒක අයියා කියන එකට මම ඇග්‍රී. ඒක තමයි මම හිතන්නේ මේ අපිට තියෙන්නේ එතන වෙලා තියෙන්නේ මේක මේ ගොඩාක් දෙනෙකුට මේ සිත කියන එක පාවිච්චි කරන එක මම ඒක කිව්වේ මේක මේ ඇයි වෙන් කරන්නේ නැති කියන එක මට තාම ප්‍රශ්නයක්. මේ ඇයි වෙන් කළා මේක හඳුන ගන්න බැරි කියලා. මේක මේ මනස කියන්නේ එකක්, එක්ක සිත කියන්නේ එකක්, ඒ විඥානය කියන්නේත් ඒකමයි, සිත කියන්නේත් ඒකමයි, මනස කියන්නේත් ඒකමයි. හැබැයි මේ ඔක්කොටම අපි අපේ අවධානය වැය වෙලා තියෙන. අවධානය ඒක ඇතුලේ තියෙන. ඒ නිසා තමයි අපිට මේක වෙන් කරගන්න බැරි. ඒකින්ද හරි අර මම අර උදාහරණයක් දෙන්නේ. මේක හරියට තෙලුයි වතුරයි තියෙන බෝතලේ වතුර ටික හොයලෙව්වම තියෙනවාකට හිතෙන්නේ වතුර විතරයි තියෙන්නේ කියලා. ඒකින්ද තමයි අපි අර භාවනාවට වාඩි වෙලා නිසසල වෙච්ච ගමන් අර තෙල් ටික වතුර වලින් උඩට එනවා. ඒ තෙල් ටික තමයි අපේ මේ අවධානය. අපි මේ අපේ එළඹගත් සිහිය. ඒක වෙන් කරන එක තමයි අපිට අඳුර ගන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ හොඳම ඒ කියන්නේ කී. ඒ කියන්නේ මේක තමයි මේකේ යතුර. මේ අපි මේ යන මාර්ගයේ තියෙන යතුර දොර අරගන්න තියෙන යතුර තමයි ඕක. ඒ කියන්නේ අපේ අවධානය කියන එක වෙනයි, හිතවිලි ටිකයි ඔය මනසයි කියන එක වෙනයි කියන එක අඳුනගත්තාම මේක ලේසි. එතකොට දොර අරගෙන යන්න පුළුවන්. එහෙමයි මට තේරෙන්නේ. මේ අපි මුතුට කියන්නේ බෑ, මුතු කතා කරන්න බෑ. මේ ඇත්තටම ඒක භෞතික වශයෙන් සම්බන්ධයක් දකින්නේ නැහැ මම. මොකද මේ අපි දැන් භාවනාවේදී තනිකරම අපේ ශරීරයෙන් අයින් වෙලා යනවා. ඔව්. එතකොට මාවැය සම්බන්ධ නැහැ මේ විඥාණයටවත් විදියට. ඔව්. එතකොට මේ විඥාණය කියන්නේ දැන් සිත කියන වචනේනේ පටලගෙන තියෙන විඥාණය කියන්නේ පහළ අපි දැන ගැනීම. යම් දේවල් දැනීම තමයි ඥානයක්. ඒක පහළ වෙන්නෙම සිහිය ඇතුලේ කියන එකයි මම දකින්නේ. එතකොට ඒක පහළ වීමේ ක්‍රියාවලියේ වේගය වැඩි වීම නිසා අපිට සිහියක් කියන එක අපිට ඒක ඒ අවධානය නැති වෙලා ගිහින් විතරම විඥාන පහළ වෙනවා, ඒවා නොමිනිස්සු ක්‍රියා කරනවා, ඒක එළි යනවා. ඒක තමයි උපාදාන. අපිට සිහිය තියුණු කරගන්න තමයි පිට tempat කරගෙන ප්‍රඥාව වැඩි වුණාම අපිට පේනවා උදේ. මේ සිහිය වැහිලා තියෙන්නේ විඥාන ඇති වෙවි නැත්නම් සිත් ඇති වෙවි නැති වෙනවා. ඇති වෙවි නැති වෙනවා. ඒක අපි උත්සාහ මේ අනිත් අනාත්ම විදිහට දැක්ක. එහෙනම්
පොඩ්ඩක්. ඒ ක්‍රියාවලිය වේගය අඩු කරලා ප්‍රඥාවෙන් දැකලා ඒ ක්‍රියාවලිය වේගය අඩු කරද්දිම සිහිය තියුර වෙනවා. හරියට. ඒක කවුරු ගන්න ඕනේ නැහැ. ඒකේ අපි නුවණින් දැක්කනම් ප්‍රඥාවෙන් අපේ චිත්ත චෛතසික මෙහෙම වේගෙන් දියුණුවනවා කියලා මාරු. ඒක නතර වෙනවා. නතර වෙනකොටම සිහිය තමයි ඉතුරු වෙන්නේ. වෙන දෙයක් නෑ. හරියට. ඒතකොට සිහිය කියන්නේ මේ අපේ මොළයද හදවතද අතද ඇඟිල්ලද කකුලද කියලා කියන්න බෑ කාටවත්. ඔව්. හරියට. මොළ වේශනත් අපිට විහිදවන්න පුළුවන්. හරියට. හරියටම හරි. ඔය හොඳට ඒක පැහැදිලි කරලා කිව්වා. මොකද දැන් මම කියනවානේ මේක මේ එළඹගත් සිහිය වෙන් කරන්න කියලා. එහෙම වෙන්නේ නැතුව ඇත්තටම මුතෝ කිව්වා වගේ ඇත්තටම සිහිය වෙන් වෙනවා. ඒ කියන්නේ අපි හරියට භාවනාවේ ඉන්නකොට අපිට තේරෙනවා මේ සිතුවිලි ඔක්කොම ටික එනවා යනවා. ඒ දෙක අතරේ තියෙන ඉඩස තමයි අපේ එළඹගත් සිහිය. ඒක තමයි ටික ටික වැඩි වෙලා එන්නේ. ශූන්‍යතාවය කිව්වහම මිනිස්සු අතරමං වෙනවා. අතරමං වෙලා ශූන්‍යතාවය තමා තුළ හොයන්න පටන් ගන්නවා. ශූන්‍යතාවය තමා තුළ හොයන්න බෑ. ඒක ශූන්‍යතාවය මතුවෙන ඉඩරින්න. දැන් අර හාමුදුරුවෝ මේ විග්‍රහ කරලා සමහරට අර ගහේ කොලාපි කපාගෙන එන මට්ටමක් තමයි මටත් පේන්නේ. ඒ කියන්නේ කෙලෙස් නතර කරන්න එපා අපිට මේක දකින්න. දැන් අපි මේ යොමු වෙලා ඉඳද්දි අපිට ඒ කෙලෙස් ඇති වෙනවා. අපි එතකොට ඉහිය අඳුනගන්න නැතුව මේ භාවනාව ඉඳගෙන හිටියට වැඩක් නැහැ. අපි මෙතනින් ආයෙත් වෙච්ච ගමන් ආයෙත් අර පරණ මට්ටමට වැටෙනවා. හරියට. දැන් මම නම් මේ හාමුදුරන්ගේ බණ ඒකත් එක්ක මේක රුකුලක් වුණා. නමුත් මම දැකපු දේ මම දැකලා තිබුණා ඒක. මේක මේ නතර විය යුතුයි. අපි නතර වෙන්න අවස්ථාව දෙන්නේ. හරියට. ඒක නැහැ අපි කරන වැඩේ දැන් භාවනාවට ඉඳගෙන නැතිట్లా ඊට පස්සේ ආයෙත් එදිනදා ජීවිතේ මේ හිතට ඔහෙ ඉඳලා යන්න හරිනවා. ඒක තමයි. ඒක හිතට දෙයක් නෙමෙයි. දැන් හිත කෙනෙක් පැටලෙන්නේ නැහැ. අපි හිතමු මේ විඥාන මත වෙන්නේ ඉඳාරිනවා කියලා. සමහරවිට ඒක අපි ඉඳාරිනක් නෙමෙයි. විඥානයේ හැකියාව එයා වවනවා. එයාගේ වැඩේ තියන කරන්නේ. ආහාරය නිසා හරි අපි සමහරවිට කෑම කන්න අපේ ජීවිතය ගැන අපි හිතනවානේ ඉතලා මොනවා කරන්නස්සලා කාලා ඉන්න ඕනේ කියලා හිතන්නේ. එතකොට දැන් අපි ඉතින් අපිට අවශ්‍ය නැහැ අද දවසට ආහාර කියලා දවසක් කන්න නැතුව ඉන්න ඕනේ ආහාර. ඉඳලා අපි හිතනවා අද මම කොහොම හරි මේ හිතේ සැනසෙල්ල මතු කර ගන්නවා කියලා භාවනාවේ ඉඳගෙන හරි කරන වැඩ කටයුතු කරන ගමන් හරි. අපි මේ සමහරු හිතලා තියෙනවා අපිට කියනවා වැඩ කරනකොට කන්න ඕන. නැත්නම් ඇඟ දුරට. ඒ වගේ සංකල්පම අවලක්. එතකොට අපේ නිශ්චිතලා වැදගත් අවදක් කරන ආහාරය. නමුත් මම ඇත්තටම තේරුම් ගත්ත දේ තමයි අපි ආහාරය අඩු කරාම අපිට වැඩ කරන්න පුළුවන් වැඩි. ඒක සාමාන්‍යයෙන් දැන දෙයක් නෙවෙයි. ඒක ඒකේ වැඩි වෙනවා. ඒ වගේ ඊළඟට අපිට පුළුවන් කර්මය බලන්න අපේ කර්මය භාවනාවෙන් ඉතින් දිනු වෙනකොට අපිට කර්මය පේනවා. අපි මේ ඇයි මෙතනින් එහාට මේ ජීවිතේ තවත් පවතින්නේ ඇයි අපේ අනාගත කර්ම මොනවද තව අපිට සිද්ධ වෙන්න තියෙන දේවල්. ඒව බලපන්න බැරි දේවල් නම් අපිට ඒක වෙනකන් ඉන්නම වෙනවා. එහෙම නැත්නම් අපි මේ ඒක හොඳ කතාව. හොඳ කතාව ඒක කිව්වේ මේ අපි ඔය කතාව මමත් පොඩ්ඩක් ඔය අපි ප්‍රයිවට්ලි අපි දෙන්නත් එක්ක කතා කරනලා මම ඊට විස්තරයක් කිව්වා ඒක. අපි පොඩ්ඩක් මේ chance එක දෙමු මෙයාට මේ චින්තකර. ඔව් මේ දැන් ඔය කතා වෙච්ච එක නම් ඒක හරියට හරි. දුක කියපු එක හැම අර මොලේ සම්බන්ධ එක මට හිතෙන්නේ මෙහෙම දෙයක්. ඒක මේ ඔය විද්‍යාඥයෝ බලන විදිහනේ කියන්නේ මොකක් හරි මේ භෞතික දෙයකට සම්බන්ධ වෙන්න ඕනේ මේ ලෝකෙ වෙන හැමදේම. ඉතින් සමහරට ඉස්සරහදී කවුරු හරි කියන්න පුළුවන් මේ ඉවත් දකින්න මොකක් හරි ස්විච් එකක් දැම්මම පුළුවන් කියලා. මේ මම හිතන්නේ ඒක නිකන් දැන් අපි දැන් කණ්ණාඩියක් ඉස්සරහා ඉඳගෙන අපි කොණ්ඩේ පීරනවා. දැන් කණ්ණාඩිය තියනවද කියන්නේ කණ්ණාඩිය ගැන හිතන්නේ ඕනේ නැහනේ අපි. ඒක උපකරණයක් විතරයි. නමුත් අපේ අවධානය යොමු වෙන්න ඕනේ අර වෙන
සිතුවිලි වලට නැත්නම් කොණ්ඩෙට. හරි මොකක් හරි. එතකොට අර භෞතික දේ මොකක්ද කියන එක මේකට වැදගත් නෑ කියන එක තමයි මගේ අදහස. හොඳ උදාහරණයක් වගේ. ඒ අර කණ්ණාඩි කතාව. මොකද දැන් කණ්ණාඩි තමයි මොලේ කීමකෝ. එහෙම නෙවෙයි හිතුවේ නේ. අපි දැන් කොණ්ඩේ පීරනකොට කණ්ණාඩියේ හැදිලා තියෙන්නේ මොනවද කණ්ණාඩි මොනවද කියලා බලන්නේ. අපි කොණ්ඩේ හොඳට පීරුණාද හරියට ලයින් එක තිබුණාද ඕවනේ බලන්නේ. ඒක තමයි මනසේ තියෙන ටික නේ. හිතවිලි ටික. හරියට හරි. හොඳ උදාහරණයක්. මේ ඔය ඕකෙදි තව මේ අර හාමුදුරුවෝ කියන හොඳ කතාව චන්ද්‍රට මතකයි සමහරවිට. ඒ හාමුදුරුවෝ කියන ඔය මේ අපේ ඔය දැන් කවුද මේ ධම්මරතන හාමුදුරුවෝ එයාගේ එකේ තියෙනවනේ මේ අපි කොහොමද මේ මනස නෙවෙයි මේ අපේ ශරීරය කියන එකත් දිය වෙලා යන හැටි කියනවනේ. මතකද දැන් චන්ද්‍රට? ඒකෙදි ඔය හොඳ කතාව ඔය කතාව කියවෙනවා. ඒ කියන්නේ මොලේ කියන එක සත මොලේ කියන එක මොකක්වත් ගණන් ගන්නවත් නැහැ. ඒකෙදි එයා කියන මම දැන් අහපු නැති යටත් එක මම පොඩ්ඩක් ගන්න විස්තර කියන එයා කියන මේකට ටිකක් අර ඊයසුමාන අපි කතා කරන සබ්ජෙක්ට් එකේ තිබුණේ මේ ඒ වෙලාවේදී අපි කතා කරනකොට ආමුදුරුවෝ කිව්වා මේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන එක එතනදී අපි අර දැන ඒව ඔක්කොම නැති වෙනකොට අපිව මේ අපේ මේ කියන්නේ අපේ අර අස්මිමානයක් නැති වෙනවා කියලා. අස්මිමානය කියන එක තමයි අවිජ්ජාව කියන එක. එතකොට මේ අවිජ්ජාව අස්මිමානය නැති වුනහම අවිජ්ජාව නැති වෙනවා. එතකොට එතෙන්දී අපි එතෙන්දී හොඳටම අඳුනගත්ත එක තමයි අර කියන්නේ එයාම කිව්වා අර දුක කියන එක මොකද්ද කියන දැනගන්න එක ඒක නිකන් මේ වෙනස් වෙන ස්වභාවය දැන ගැනීම. හැබැයි ඒකේ දැනගත්තට පස්සේ එයා ආර්ය පුද්ගලෙක්. ඒ කියන්නේ එයා නිකන් සෝවාන් කියන එක තමයි එයා කිව්වේ. හැබැයි මේ ඒක නිසාම එයාට අරිහත් ඵලයට එන්න බෑ. අරිහත් ඵලයට එනකොට අර අස්මිමානයේ තියෙන නිසා ඒ අස්මිමානය නැති කරගන්න ඕනේ කියලා කිව්වා. ඒ කියලා ඉවරලා එයා කිව්වා ඒ අස්මිමානය නැති වෙලා යනකොට මේ අපේ ශරීරය දිය වෙලා යනවා කියලා. ඒකට තමයි කොහොම නිරෝධ කියලා කියන්නේ. ඒ දිය වෙලා යනවා කියලා නිරෝධ කියලා කියන එක මම අහලා තියෙනවා මෙල්ටිං කියලා කියන්නේ. ඒක වෙන්නේ මේ අර දැන් මේ දක්වා Taman දන්නවා මේ ශරීරය ඇවිල්ලා ලක්ෂ වාරයක් මේ වෙනස් වෙවි තියෙන එක කියලා. ඒකට වඩා වෙනස් කිව්වා මේක. ඒකට වඩා වෙනස් කියන්නේ එයා කිව්වා මේක මේ දිය වෙලා යනවායි කියන එක. ඒකට එයා පොඩි කමටහනකුත් දුන්නා. එයා කිව්වා මේ හිතන්න කියලා මේ ශරීරය ඇත්තටම මේ බැලුමක් වගේ කියලා. ඒ කියන්නේ ඇඟ ඇතුලේ වෙන මොකුත් නැහැ. හැම විතරයි තියෙන්නේ. ඒ තියෙන හැම විතරක් තියෙන එක ඒ ඇතුලේ තියෙන ඇතුලේ මොකුත් නැහැ කියන එක අඳුරගත්තට පස්සේ ඊට පස්සේ අර බැලුම නැති වෙලා යනවා. එතකොට අර දී වෙලා යනවා. ඒ දී වෙලා යනවා කියන එකේ කතා කරේ. එතකොට ඔය දැන් ඇත්තටම අපි දැන් ඕක එක ලෙවල් එකකින් අපි දකිනවා. දැන් සාමාන්‍යයෙන් මේ භාවනාවට වාඩි වෙලා දැන් අර අපි වගේ නිහඬ නිස්සසල වෙන්න කියපු ගමන් සමහර අයට මේ මුළු ඇඟම නැති වෙලා යනවා. ඇඟ තියනවාද කියලා දන්නේ නැහැ. ඇඟ ගෝචර වෙන්නේ නැහැ. ඒක නෙවෙයි මෙයා කියන්නේ. මෙයා කියනවා මේක ඊට වඩා මේකට ඒ කියන්නේ මේක ආපහු අල්ලන්න ඕනේ නැති තත්ත්වයට නැති වෙනවා කියලා. ඒක තමයි මේ ගොඩක් දෙනෙක් ඔය දැන් ඔය මේ මම උදාහරණයකට කිව්වොත් මට මතක් වෙන්නේ අර ඔය කාට්ටෝලේ වගේ අය. ඒගොල්ලෝ කියනවා මේගොල්ලෝම ට්‍රාන්ස්ෆෝම් වුණා කියලා. ට්‍රාන්ස්ෆෝම් වුණා කියන්නේ මේ එක පාට අනිත් පැත්ත හැරෙනවා වගේ. එතකොට ඒගොල්ලෝගේ මේ ශෛල ඇඟ තියෙනේම ඇඟ තියෙනවා තමයි. නමුත් ඒක ඇඟ ඒගොල්ලන්ට ප්‍රයෝජනයක්. ඒ කියන්නේ ඒක මම හිතන්නේ ගොඩක් සමහර අයට දැනෙලා ඇති භාවනාවේ ඉන්නකොට අපිට තේරෙනවා මේ ඇඟේ නිකන් මේ තියෙනවට තියෙනවා. ඒ කියන්නේ ඒක සැහැල්ලුයි. කොහමරි ඔය කියන ඉෆෙක්ට් එක තමයි එතෙන්දි කියන්නේ. දැන් එතෙන්දි මම ඒක කියන්නේ අර මොලේ කියන කතාව මම හිතන්නේ නැහැ. එතකොට අපිට හොඳටම තේරෙනවා මේ මොලේ කියන එක يعني භෞතිකව තියෙන දේ ඇවිල්ලා නිකන් සාමාන්‍ය පුටුවක් මේසයක් වගේ වැඩක්. ඒකට ගෝචර නැහැ. අපි මරුණට පස්සේ මොලේ තියෙනවා. මරුණත් මොලේ තියෙනවානේ. මොලේ භෞතික වශයෙන් තියෙනවා. නමුත් ඒක වැඩ කරන්නේ නැහැනේ.
වැඩ කරන්නේ නැත්තේ අපි අර ආවේග يعني අපේ තියෙන අර පංචස්කන්ධය කියන එක නැති නිසා. මම ඒක ගැන පොඩ්ඩක් මතක් කරලා දුන්නේ. මම මතක දන්නේ චන්ද්‍රට ඒ ටික. මල්ලි හාමුදුරුවෝ කියන්නේ මේ අක්කා කියන්නේ මෙහෙම කිව්වා දැන් අපි දැන් සමහරු දැඩි සත්කාරයේ ඉන්නකො මැෂින් වලින් හයි කරලා කියන්නේ එයාගේ හාත් වැඩ කරනවා. කියන්නේ ඒ අනුව එයාගේ පණ තියනවා. ඒවට එයා ක්‍රියාකාරී නැහැ කිව්වා. එයා ක්‍රියාකාරී වෙන්නේ මොළේ නිසා. මොළේ මැරිලා කිව්වා. ඒවට හાર્ට් එක වැඩ කරනවා. ඉතින් ඒ ක්‍රියාත්මක වෙන්නේ මොළේ නිසා කියලා. හාමුදුරුවෝ ඒ විදිහට තමයි අර කතාව අර බණ ඒ විදිහට ගෙනිච්චේ. ඉතින් එතකොට නිකන් එහෙම හිතෙන්නේ නැද්ද නිකන් අපිට හැම දෙයක්ම කෙරෙන්නේ ඒ අනුවකින් නෑ එතනදී මං හිතන්නේ කවුද කතා කරන්නේ මුතු කියන්නේ දැන් මං හිතන්නේ එතනදී අපිට තව වැදගත් කරුණක් කියන දැන් අපි හිතමු දැන් ඒ ලෙඩාගේ පණ ඒ ආත්මික රැකිලා තියෙනවා ඒ හදවත මැෂින් එකෙන් බද්ධ කරලා තියෙනකොට දහ මොළයට අපි හිතමු යා නැති වුණා කියලා එහෙනම් ඊළඟ ආත්මයට යා අර මොළේ හදවතයි අරගෙන යන්නේ නැහැ නේද? එයා මොළේ මැරිලා ඉන්නේ. ඒ මොළේ මැරෙන නිසා තමයි එයා ඒ විදිහට දිගා වෙලා ඉන්නේ. ඒවට එයාගේ හાર્ට් එක වැඩ කරනවා. හાર્ට් එක වැඩ කරන නිසා එයාට පණ තියෙනවා. නැතු එයා ක්‍රියාකාරී වෙලා නැහැ. ක්‍රියාත්මක නැහැ නේද? එයා ක්‍රියාත්මක වෙන්න එයා මොළේ වැඩ කරන්නේ. එහෙමයි හාමුදුරුවෝ කිව්වේ. එහෙමයි. එතන ඇවිල්ලා තියෙන භෞතික වශයෙන් ශරීරයේ දැන් අපි අපේ ශරීරය ගැන හොඳට අවධානයෙන් අපි භාවනාවේ යෙදුනොත් අපිට පේනවා මේ ශරීරයේ වැඩ කරන කොටස් වැඩ කරන ආකාරය. සහ උත්තරට මේ කෙනාගේ පෙර කර්මයන් බලපාන. දැන් එයාගේ මොලේ අයින් වෙලා තියෙද්දී හදවත වැඩ කරනවා කියන්නේ යම්කිසි ආයු ප්‍රමාණයක් එයාට තියෙනවා තව. ඒකට ආයුෂය වෙලාම ඉවර නෑ. නමුත් එයාගේ ඒ සිහිය එතනින් අයින් වෙලා තියෙනවා. එතකොට එයා දැන් අපිට මේක නම් මැරුණොත් එහෙම අනිවාර්යෙන් ඒ සිහිය කියලා තව තැනක එයාගේ ප්‍රතිසන්දියත් එක්ක එයා අලුත් හදවතක් සහ අලුත් මොළයක් හදා ගන්නවා. එතකොට එයාගේ තියෙන මේ දින කර්ම ශක්තියත් එක්ක ආයතන හය හදාගැනීමේ හැකියාව ඒක හරි පුදුම තැනක් ඇත්තට මොකද මමත් දැක්ක තැනක් කියන්නේ මොකද අපි දැන් ඒක මෙයාට හාමුදුරන්ගේ බණේ විස්තර කරන හොඳටම දැන් දරුවෙක් පිළිසිඳ ගන්නකොටම අපේ කර්මය නිසා තමයි අපිට මේ ආයතන 6 ඇති වෙන්නේ. ඒ ආයතන 6 ඇතිවීමම අපි හිතුවනම් දැන් මේ ලෝකෙ දකින්න යහ ලැබිලා තියෙන්නේ. අපිට මේ ලෝකෙ අහන්න කන ලැබිලා තියෙන්නේ. ඒක නෙමෙයි හේතුව. ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. විඥානයේ තියෙන මේ බලවේගය අපේ කර්ම බලවේගය නිසා අපිට මේ ආයතන ටික ඔක්කොම ලැබෙනවා නිකන්. ඒක විරකරණය. එතකොට දැන් අපි මේ ආත්මෙ මොකද ගෙනියන්නේ ඊළඟ ආත්මෙ. නමුත් මනස අපේ මේ විඥානය සිහිය අපේ මොලේ අතහැරලා අලුත් මොලේකට යනවා. එතන අහනවා අර අතීතය අනාගතය ඔක්කොම ආයෙ. ඔව් එතන මේ ඒකට පොඩ්ඩක් ඉන්න මම කියන්න මේ අක්කට දැන් මේ මිහි දැන් ඔය සයන්ටිෆිකලි යන මේ එකක් තමයි ඔය හාමුදුරු කොහොම හරි ඔය චන්ද්‍රාවක ගැන පොඩ්ඩක් දන්නේ නැති පොඩ්ඩක් චන්ද්‍ර කියන බලන්න ඒ හාමුදුරු මොකද්ද ඔය හරියටම කිව්වේ කියලා. ඔව් ඒ හාමුදුරුවෝ කියන්නේ දැන් එයා මුලින්ම මම අහපු එකේ පටන් ගත්තේ හිත කියන්නේ මොකක්ද කියලා. හිත කියන්නේ කතා කරන්න ක්‍රියා කරන්න අවශ්‍ය වෙන ධර්මතාවයක් කියලා තමයි එයා හිත කියන එක හැඳින්වන්නේ. ඒ කියන්නේ හිත කියන්නේ යම් කිසි ක්‍රියාවක් කියලා. තමයි ඒ කියන්නේ අපිට දැනෙනවා කියන්නේ කතා කරනවා කියන්නේ ඒ ටිකට තමයි අපි හිත කියලා කියන්නේ. එතකොට දැනීම නැති වෙන අපිට දැනීම නැති වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ හිතේ ක්‍රියාකාරීත්වය නතර වෙලා. එතකොට එතෙන්දී හාමුදුරුවෝ කියන්නේ ආයතන 6 කියලා මොළය ඇස කන නාසය දිව ශරීරය මොළය කියන එක. එතකොට පෙනීම ඇසීම ගඳ සුවඳ රස ස්පර්ශය මොළයෙන් කරන්නේ මතක් වීම. ඒක තමයි අර පෙනීම ඇසීම වගේ එකට මොළයට දුන්නේ මතක් වීම. දැන් හරි මට තේරෙනවා කියන්නේ මොකද්ද කියලා.
ඒ කියන්නේ හාමුදුරුවෝ කියන්න හදන්නේ මේ දැන් අපිට කියන්න ඕනේ මේ පංචේන්ද්‍රයන් තියනවා කියලා. පංචේන්ද්‍රයන් වලට 6 වෙනි ඉන්ද්‍රිය කියන එක දාලා තියනවා මොලේ කියලා. ඒ කියන්නේ මනස ආයතන 6 අපි ආයතන 6ට අපි කිව්වට දැන් අපි සාමාන්‍යයෙන් මනසට කියනකොට අපි කියන්නේ ආයතන 6 කියලා කියන්නේ ආයතන 5යි මනසයි. එතකොට 6යි. එහෙමනේ. ඒ වෙනුවට මෙයා කියනවා ආයතන වෙනුවට අපි හිතමු ඉන්ද්‍රයන් කියලා. පංචේන්ද්‍රයන් නොයි මොලයයි. එතකොට 6යි. එතකොට 6ම තියෙනවා කියන එක තමයි එයා කියන්න හදන්නේ. හැබැයි දැන් එතෙන්දිත් අපිට පොඩි දැන් ඔය භෞතික විද්‍යාත්මකව බලාගෙන යනකොට මේ දැනට හොයාගෙන තියෙන දෙයක් තමයි මේ ඇත්තටම මොලේ කියන එක අවශ්‍යම නැහැ කියන එක. දැන් අර මෙහි තියෙනවා මේ අර ජෝන් ලෝබ කියලා ඉන්නවා මේ සයන්ටිස්ට් කෙනෙක්. එයාගේ මේ එක තිබිලා තියෙන්නේ මේ හැම කෙනාගේම ස්කල් එක ඇතුලේ තියෙන මොලේ තියෙන ප්‍රමාණය මයින් එක. එයාට ආසයි. ඒක තමයි එයාගේ සබ්ජෙක්ට් එක. එයාගේ යුනිවර්සිටි මොකක් හරි මතන්නේ ඔක්ස්ෆර්ඩ් හරි ඒ වගේ යුනිවර්සිටි එක. මම හරියට මතක නැහැ මේ වෙකේ තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ජෝන් ලෝබ කියලා ගහපු ගමන් එනවා එයාගේ පේපර් එක. ඒකෙදි එයා දැකලා එයා එක ළමෙක්ව හම්බෙලා ඒ ළමයාගේ ස්කල් එක කියන්නේ අර ඉස්කබල පොඩ්ඩක් වෙනස් ඉඳ එයාව ස්කෑන් කළා. ස්කෑන් කරාම එයාට පෙවුනලු මේ ඇතුලේ මොලේ මොකක්වත්ම නැහැ. ඒ කියන්නේ අර ඒකට කියන්නේ ඒකලඟ තියෙන අර මේ වතුර ටිකක් විතරයි. ඒ කියන්නේ මොලේ පාවිච්චි කරන්න තියෙන වතුර වගේක් තියෙනවනේ. ඒක නම් මට මතක නැහැ. ඒ ටික විතරයි තියෙන්නේ. මේ කෝටෙක්ස් එක කියන එක ඒ ලොකු මොලේ, මහා මොලේ, පොඩි මොලේ මුකුත්ම නැහැ. පොඩි කැලක් තියෙනවලු ස්නායුවට පොඩ්ඩක් උඩින් එච්චරයිලු. එහෙම ඒ ළමයා ඇත්තටම ඒ යුනිවර්සිටි එකේ මේ මැතමැටික්ස් වලින් බැච් টොප් ගහපු හොඳම මැතමැටික්ස් වල හොඳම ස්ටුඩන්ට්. එතකොට දැන් මේ මොලේ නැතුව කොහොමද මේ වැඩේ කරේ කියන එක ඒක හරි විදිහට නම් වෛද්‍ය විද්‍යාඥයෝ අනුව නම් එහෙම ඉපදෙන ළමයි ඉන්නවලු. ඒ ළමයා පැය 24ක් ඉන්නේ නැහැලු මැරෙනවලු. මොකද මොලේ නැති හින්දා මැරෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. නමුත් මේ ළමයා මේ යුනිවර්සිටි එකේ හොඳ ඉගෙන ගන්න ළමෙක්. ඊට අමතරව මෙයාගේ මේ පේපර් එකේ ඇලියල් තියෙනවා. ඊට පස්සේ යාට හොයනකොට හම්බුනාලු මේ කියන්නේ කේසස් 300ක් ඒ වගේ තියෙනවා. එක ප්‍රමාණය මොලේ අඩු අය. මොලේ නැති වුණාට හැබැයි ඒගොල්ලෝ වැඩ කරන හොඳට. ඊට පස්සේ යාට තවත් මේව කරනකොට තිබුණාලු මේ යුද්ධ කාලේදී මිනිස්සු මේ කියන්නේ මරුණාට පස්සේ දොස්තරලා ඔය වෙඩි වැදිලා මැරෙන අය ඉන්නවනේ. දොස්තරලා බලනකොට සමහරලාට පේනවලු මේ ඉස්කබලට මුකුත් වෙලා නැහැලු. වෙඩි වැදිලවත් මුකුත් නැහැලු. හැබැයි ඇරලා බැලුවාම ඇතුලේ මුකුත් නැහැලු. එහෙම කේසස් රෙකෝඩ් කරලා දිනවා. දැන් ඒවට මේ සාමාන්‍ය ඔය සයන්ස් වලදී මොකක් හරි ඔහොම එකක් ආවම ඒගොල්ලෝ කියනවා ඇනමලි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේක නිකන් අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් කියලා ඒක අමතක කරලා දානවා. ඉතින් ඒ වගේ වැඩක් ඔය අර මේ විද්‍යාඥයා කියනවා ඒක එහෙම එකක් නෙමෙයි මේක මේ මොලේ ඕනේ නැහැ කියලා මිනිහෙකුට ජීවත් වෙන්න. මම ඒක කිව්වේ ටිකක් අර ඔය අර හාමුදුරුවෝ කියන කතාවේ පොඩ්ඩක් ඒ හාමුදුරුවෝ කියන්න නම් ඇත්තේ මම හිතන්නේ අර චන්ද්‍ර කිව්වා වගේ මට තේරිච්ච දෙයට අර 6 වෙනි ඉන්ද්‍රිය වෙනුවට තමයි මොලේ පාවිච්චි කරන්න කියන්නේ නැත්තේ. ඒක තමයි අක්කටත් අර තේරෙන්නේ නැත්තේ ඒක 6 වෙනි ඉන්ද්‍රිය කියන එක තමයි මොලේ තියෙන්න ඕනේ කියන එක. හැබැයි හැබැයි ඒකත් අවශ්‍ය නැහැ කියන එක දැනට ඔප්පු වෙලා තියෙනවා. ඇත්තටම මොලේ කියන එකේ මාංශ තමයි තියෙන්නේ. නමුත් ඇත්තටම අපේ දැන් ගොඩක් දෙනෙක් කියන එකක් තමයි අපේ මෙමරි එක. ඔය දැන් කිව්වේ මොලේ ඇතුලේ තමයි තියෙන්නේ කියලානේ අපේ මේ මෙමරි එක. මෙමරි එක මේ අපේ හැම සෛලයකම තියෙනවා. දැන් අර මුතු කිව්වනේ අපි මේ මව් කුස ඉපදිච්ච ගමන් ඒ සෛල දෙක තුනට එකතු වෙච්ච ගමන්ම අර තියෙන මෙමරි එකේ කියන්නේ අපේ තියෙන කර්ම ශක්තිය අනුව සමානලට ළමයා කකුලක් නැතුව ඉපදෙන්න පුළුවන්. එක්ක ඇහැ බාගෙට පේන කෙනෙක් වෙන්න පුළුවන්. එක ඇහැක් පේන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කර්ම ශක්තිය අනුව තමයි එයාගේ හැඩගුර හැදෙන්නේ. ඒ කියන්නේ ඒව ඔක්කොම එනවා. ඉතින් ඒකින්ද මේ එතෙන්දී අර අපිට එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ වතන අර හම්දුරෝ සමහරලාට මේ සාමාන්‍ය දිනෙකට මේ ඒත්තු කරන්න පුළුවන් වෙන තමයි ඔක කියන්නේ. ඕක හැමදාටම ඒ කියන්නේ දැන් හරි ඒකද දැන් මොලේ මේ කොටස මැරලා ඒකද යට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් අපි අහලා තියෙනවා නේද? ඔව්. මොකක් හරි දෙදී එහෙම නැත්නම් එයා වයසට යනකොට ඒ වගේ දේවල් තියෙනවා නේද? මොලේ මේ කොටස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දා එයාට දැන් මෙහෙම
නෑ එහෙම තමයි දැන් එහෙම ඒ වගේම එහෙම නැති අයට අරව කරන්න පුළුවන් කියන අයත් ඉන්නවා. ඒ වගේ දැන් මේක ඒ කියන්නේ අපි දැන් ඔය අපිට හම්බෙන නිවුස් වල හැටියට දැන් අර අක්කා කිව්වා වගේ ඔය දැන් ඇත්තටම දැන් ඔය උගන්වන්නේ මේ වෛද්‍ය විද්‍යාලේ උගන්වන්නේ ඒ මොලේ වෙන වෙනම කැලි වලට වෙන් කරලා පෙන්නනවා මෙන්න මේක ඇල්ල මේකෙන් මේක කරන්නේ මේකේ මතකෙ තියෙන්නේ මේකේ අරක තියෙන්නේ කියලා. නමුත් සමහර වෙලාවට ඔපරේෂන් වලදී ඒක මේ සමහර කතාවල් තියෙනවා කියන්නේ ඇත්ත සිද්ධි මේවා. ඒවා තියෙනවා මෙයාගේ දැන් මේ කැලල අයින් වුණා අයින් වෙනවා එතකොට මට කතා කරන්න බැරි වෙයි කියලා. හැබැයි හොඳ වුණාට පස්සේ ළමයා කතා කරනවා. ඒ ඒ කියන්නේ දැන් එහෙම වෙලා තියෙනවා. සමහර ඇක්සිඩන්ට් එකක. ඔව්. එහෙම නැත්නම් මොකක් සිදුවීමකදී ඒ ඊට පස්සේ කියනවා මෙයාගේ මේ විශ්වයි මේ වැඩ කරන්නේ නැහැ කියලා. ඔව්. මම කියන්නේ එතනට මාතක් නැහැ කියන්නේ මම. නෑ ඒක තමයි දැන් මෙහෙම එතන අපි දැන් කියන්න හදන්නේ ඒ අපි දන්න තරමින් තමයි ඔය කට්ටිය කියන්නේ මේක තිබුණාම මේක කරන්න බෑ මේක තිබුණාම මේක කරන්න බෑ ඒ කියලා ඒ කියන්නේ අපිට තියෙනවා තොරතුරු තියෙනවා දෙපැත්තටම ඒ කියන්නේ අපිට අර දැන් ඔව් කියන්නේ මට ඔතනට පොඩ්ඩක් ගලපන්නකෝ මේ මනෝකාය කියන එක අර අසනීපුණාම මේ හොස්පිටල් එකේදී මේක තත්ත්වකනේ මනෝකායට යනවා කියලා අපි කියන්නේ අපි එළියට යනවා කියලා ඔව් ඉඳන් බලන්න ඒක කොහොමද ඔතනට ගැලපෙන්නේ කියලා උඩ පොඩ්ඩක් කියන්න හොඳ දැනට ඔයාගේ එක ගෙන ආවෙත් ඇත්තටම දැන් ඔය පාපගේ අර ඉස්සෙල් එකක් අහලා තියෙන අර මොලේ නැතුව අර ඩෙස්ක්ටොප් එකේ කතාවක් මම අහලා තියෙනවා මට ඕක ගලපන්නකෝ එතකොට හරි සාහට තේරෙයි ඔව් හොඳයි ඔයාගේ ගෙන ආපු එක දැන් ඔය එකත් ඔය දැන් අර කතා කරපු දෙයට තමයි ඔය කියන්නේ ඒ කියන්නේ මනසට මේ මනසක් තියෙන්න ඕනද නැද්ද කියන එකයි මනස කොතනද තියෙන්න ඕනද කියන එකයි තමයි උතන තියෙන්නේ දැන් අර අපිට කතා කරන්න පුළුවන්ද බැරිද කියන එක උනත් ඒකෙත් ඔය අර දැන් අක්කා දැන් ඔය කියන එක නිවුස් වලින් එන්නේ දැන් නිවුස් වලින් දෙපැත්තක් තියෙනවා සමහර අය එකක් විතරක් වැඩිපුර කියනවා එතකොට ඒ ටික විතරයි අපිට ඇහෙන්නේ අනිත් පැත්ත අපිට ඇහෙන්නේ නැහැ ඊළඟට අනිත් සමහර අය දැන් ඇත්තටම ඔය මම අර කිව්වා වගේ අර දැන් මෙඩිකල් මේ විගේදී අර වගේ අර මොකක් හරි වැරදි ඒගොල්ලන්ට ඔප්පු කරගන්න බැරි එකක් ආවම ඒක දන්නේ නැහැ කියලා ඒක පැත්තකට දානවා ඒක පොත්වලට ලියන්නෙත් නැහැ උගන්වන්නෙත් නැහැ ඒක. නමුත් ඇත්තටම එහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් ඒකින්ද අපිට ඒක සමබරව ගන්න ඕනේ. ඉතින් ඒක සමබරව ගන්නවා කියලා කියන්නේ අරගෙල්ල අර ඔප්පු කරගන්න පුළුවන් ටික විතරක් ළමයින්ටත් උගන්වලා මේක කියනවා. නමුත් ඇත්තටම ඔප්පු වෙන්නේ නැති දේවල් අපි දන්නවා තියෙනවා කියලා. අපි දැන් භාවනා කරනකොට අපිට තේරෙනවානේ. අරගෙල්ලොන්ට තේරෙන්නේ නැතිව අපිට පේනවා කියලා. ඒ පේනවා කියන එක තමයි ඔය වගේ එක ප්‍රශ්නයක් තමයි ඔය අර ඔය දැන් මේ නිලන්ත කියූප එක දැන් මෙහි තියෙන ඔය ලොකු පරීක්ෂණ කරනවා මේගොල්ලෝ මේ out of body experience කියලා එකට කියන්නේ. ඒ කියන්නේ මැරුණට මැරිලා වගේ ඉන්නවා දැන් ඒගොල්ලෝ කියනවා දැන් ඔන්න ඔපරේෂන් තියටර් එකේ ඔපරේට් කරනවා. ඔපරේට් කරලා ඉවර වුණාම නැගිට්ටට පස්සේ කියනවා මම ඔය ඔපරේෂන් එක බලාගෙන හිටියා කියලා. මම ඉතින් එතකොට දැන් මේක මිනිසුන්ට හිතෙන්නේ නැහැලු මේක මේ බොරුවට කියන ඇති කියලා පස්සේ මේගොල්ලෝ එක්ස්පෙරිමන්ට් කරලා පස්සේ මේගොල්ලෝ එකපාරක් හරියටම හදලා මේ ඒ කියන්නේ දැන් මේ තියටර් එකේ තියෙනනේ කබඩ් ලොකු උස කබඩ් වල උඩ තිබ්බලු එක જાති. තියලා දැන් මෙහෙම හම්බෙච්ච කෙනා ගෙවලා උඩ ඉඳන් බැලුවා නම් කියන්න බලන්න මේ කබඩ් එක උඩ තිබුණේ මොකද්ද කියලා. එතකොට එයා කිව්වලු මේක තිබුණා මෙතන තිබුණා මේක තිබුණා ඔක්කොම තිබුණා. දැන් ඒ කියන්නේ පිටින් ඉඳන් බලන් ඉඳලා තියෙනවා දැන්. දැන් එතකොට ඔක්කොම කතා කරන්න ඒ කියන්නේ ඔක්කොම මේ කියන්නේ තමන්ගේ මනස එතන තිබුණා. දැන් ඕක ඇත්තටම මේ ඕකේ මගේ එක්ස්පීරියන්ස් තියෙනවා ඔකට. මම ওই කතාව කියලා තියකොල්ල සමහරට අයියට නම් හතර මතක ඇති. අපි දවසක් මොම් පැලස් අහනවා කළුතර ගෙදර. මොම් පැලස් අහනකොට මම අර මේ වයර් කෑල්ලක අර වයර් එකේ පොඩි කෙරවලක් තියාගෙන මම දත සුද්ධ කරනවා. එතකොට හොඳට වහින වෙලාව විදුලි කෙටුවා. විදුලි කෙටුව ගමන් අර වයර් එක දිගේ මට විදුලි කියන්නේ මේ ලයිටින් එක ගියා. ඒ කියන්නේ මේ විදුලිය වැදුනා. වැදිලා කොහොම හරි මම දැන් මට පේනවා මම පොඩි ළමෙක් වගේ. අර මෙහෙම නැමිලා මෙහෙම මේ අර මේ වෙලා ඉන්නවා. ඉන්නකොටම අයියා නැගිටලා ඇවිල්ලා එකපාරට මට ගැහුවා. ඒ කියන්නේ මම වැටලා. එතකොට මම ආපහු එකපාරට මට මතක් වුණා. එතකොට අයියා හැම මොකද උනේ කියලා හැම. මොකද මම අර හිටපු විදිහට අයියට තේරුණා මම මේ මොකක් හරි වෙලා කියලා. ඒ කියන්නේ හෙනේ වැදුනා මට.
ඒක වැදුනා කියලා 100%ක් දන්නේ මොකද ඊට පස්සේ අපි බලනකොට කකුලේ අයිය තෙලුත් ගියා. කකුලේ මගේ තියෙන අර සිග්සැග් එකට මෙහෙම අර හේනේ ඇවිල්ලා පොළොට ගියේ ඒක. එහෙම අපේ නිල් පාට තියෙනවා මෙහෙම එස් අකුර වගේ අර ඉසෙඩ් අකුර වගේ කකුලක මෙහෙම තිබුණා මෙහෙම ගිහිල්ලා. අයියට මතක ඇතිනේ නේ. කොහරි අපි අර කල්තර පරණම ගෙදර ඉන්නකොට මේ මුවන්පැලසානකද. ඉතින් මේ ඒ වෙලාවේ මම හිටියේ උඩ. මට හොඳට මතකයි මම උඩින් ඉඳන් බැලුවා. මට අයියා පේනවා මාව පේනවා ඔක්කොම පේනවා. ඔපරේෂන් එහෙම කරනකොට මේ අහලා තියෙන අනේ එකේ අන්න එහෙම වෙනවා කියලා. දැන් ඒක තමයි ඔය ඒක තමයි ඔය මේ නිලන්ත ඇහුවේ. එතකොට ඒ කියන්නේ අපේ මනෝකාය කියන එක තමයි අපේ එළියේ තියෙන්නේ එතකොට. ඒ කියන්නේ අපේ ඔය කියන ඔය දැන් අරගෙල්ලෝ කියන්නේ මේ නියර් ඩෙත් එක්ස්පීරියන්ස් කියලා කියන්නේ ඇත්තට මරුණට පස්සේ යන එක Taman දකින්න. ඒ කියන්නේ Taman යනවයි කියන ඒ මේක ඔය කියන මේ පංචස්කන්ධය. ඒ කියන්නේ අපි ඔය කියන වේව්ලෙන්ත් එක එහෙම නැත්නම් ඔකට එනර්ජි ෆීල්ඩ් එක කියලා කිව්වොත් ඒ ටික තමයි මේ තියෙන්නේ. ඒකින්ද ඔය අපේ ඇඟේ තියෙන අවයව ටික තියෙනවා තමයි. නමුත් ඒකට ඒවා වැඩ කරන්නේ අපේ මනස නිසා. ඒ නිසා ඒවා අදාළම නැහැ. දැන් සමහර වෙලාවට මේ ඔයගොල්ලෝ දැන් දන්නවනේ අතක් කාගේ හරි අතක් එපුවට පස්සේ අත තියෙනවා කියලා හිතෙනවා එයාට. අත නැති වුණාට. මොකද ඒක තියෙනවා වගේ අර තමන්ගේ මේක තිබිච්ච පුරුද්දට එක්ක ඒ මේක තියෙනවා. ඒක මේ වෛද්‍ය විද්‍යාවේ කියනවා ඉතින් නෑ ඒක ටිකක් කල් යනකොට මම මතක වෙලා යනවා ඕක නෙවෙයි කියලා. නමුත් ඇත්තටම ඒ අර තමන්ගේ මනෝකාය. ඒ මනෝකාය කියන එක තමයි උතන ඔය අපි තියෙන. දැන් ඇත්තටම අපි දැන් අර හාමුදුරුවෝ කිව්වනේ මේ අයින් වෙනවා කියලා අපිට පුළුවන් කියලා මේ ඇඟ දිය කරලා දාන්න. ඒ දිය කරලා දානවා කියන එකත් මේ කෙරෙන්නේ අර මනෝකාය කියන එක අයින් වෙනවා. එතන හැබැයි ඔතන දී වෙන කරනවා කියන්නේ ලොකු වෙන ඊට වඩා ටිකක් ගැඹුරු එකක්. ඒ කියන්නේ දී වෙනවා කියන්නේ මනෝකායත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔය අපි මේ ඒක තමයි මට දැන් ඔය මෙයාට මේ නිරන්තර එක මතක් කරපෙක හොඳයි. එතන ඒ ඔය ප්‍රශ්නෙට උත්තරය එතන තියෙන්නේ. අපිට මේ මනස කියන එකේ තමයි මේ අපේ මුළු මේ පංචේන්ද්‍රයන්ම තියෙන්නේ. කියන්නේ පංචස්කන්ධයම තියෙන්නේ. පංචේන්ද්‍රයන් නෙවෙයි. පංචස්කන්ධයම තියෙන්නේ. ඉතින් මේ දැන් ඕක තව ටිකක් ඉතින් ඉස්සර කරන්න ගියොත් ඉතින් වගේ ඒක නිසා අපිට පුළුවන් මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන එක වෙන් කරගන්න අපේ. ඔය ඔය ඉස්සෙල්ලා අපි අහනවානේ අර හාමුදුරු කෙනෙක් අර නිවන් දකිමු කියලා එයා ඔක විස්තර කරනවා හොඳට. ඊට අමතරව මම අහලා තියෙනවා අර මං කියන්නේ ජෝසප් ගෝස්ටයින් කියනවා කියලා අර දීපමා කියලා කෙනෙක් හිටියා කියලා. ඉන්දියාවේ එයාට පුළුවන් කියලා මේ මුළු ඇඟම ආපෝ තේජෝ වායෝ පඨවි කරලා එළියට යන්න. ඒ කියන්නේ එයාට පුළුවන් මේ තාප්පය දැන් එයාගේ ඒ ගුරුවරයා කියනවලු එයාගේ මේ සහෝදරි දෙන්න එනවලු මේ එයාව හම්බෙලා එයාගේ මේ නංගි යනවලු දොර ඇරගෙන අක්කා දොර අරින්නේ නැහැලු කෙලින්ම මේ බිත්ති මැද්දෙන් එහා පැත්තට යනවා. ඒ මොකද ඒ අර හිත දියුණු කරගත්ත තරමට මේ අපේ මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන එක උනත් වෙනස් කරගන්න පුළුවන්. දැන් ඕක තමයි ඔය අපි ඔය අහලා තින්නේ බුදුහාමුදුරු ඉරිදි ප්‍රතිහාර ව්‍යවහාරය මේ කියලා. දැන් ඕවා ඉතින් අපිට ගෝචර නෑ වගේ දැනුණාට අපිට හිතුණා ඔක බොරු වෙන්නේ නැති කියලා හිතුණාට බොරු වෙන්නත් ඇති. එහෙම නැත්නම් බොරු නෙවෙන්නත් ඇති කියලා තමයි හිතන්නේ. ඒක තමයි අපිට තියෙන අපේ මධ්‍යම ප්‍රතිපදාව ඒක වෙන්න ඕන. දෙපැත්තටම මොනබල කරන්න ඕන. ඒක නිසා මේ ඔයාගේ අර මේ නිලන්තගේ ප්‍රශ්නෙට උත්තරේ අර මනෝකාය කියන්නේ ඇත්තටම මේ අපේ අපි දැන් ඔය අර නිහඬ වෙලා නිසසල වෙලා අපි ඉන්න තැන අපිට මේ ඇත්තටම ශරීරයක් ගෝචර නැහැනේ. එතන මුළු මනෝකායම තියෙනවා. අන්තිමට මනෝකාය කියලා කියන්නේ මේ මනස. ඒක තමයි අර මම කියන්නේ අර මේ බුදුහාමුදුරෝ මේකෙදි මේ පටිච්චසමුප්පාදේ කියනකොට
අවිච්ඡේද පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කිව්වනේ. ඒ නාම රූප කියලා කියන්නේ අපි මනෝකායයට තමයි. දැන් ඔතනදී මනෝකාය කිව්වම හිතන්න එපා අත් දෙක තියෙනවා කකුල් දෙක තියෙනවා ඇඟ තියෙනවා ඒම නෙමෙයි. මනෝකාය කියන එක මේ කකුල් 100ක් තියෙන පුළුවන් අත් 1000ක් තියෙන පුළුවන් ගණන් ගන්න එපා. එහෙම එකක් භෞතික මුකුත් නැහැ. ඒක වට පැහැදිලිද නිලන්ත? ඒ කිව්ව ටික. ඔව් අපි පැහැදිලි මම අර ඒක අර මේ වගේ අර පොන්ති අර කියපු මේ විදිහට තමයි. හොඳයි. අර හොස්පිටල් එකේ දැකපු මේ විදිහට මාත් අහලා තියෙනවා. ඔව්. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ ඒකේ බාරපත් කියන්නේ කියලා ඒක පහදලා දෙන්න. හරි. හොඳයි. අවධානයෙන් අහගෙන ඉන්නවා. මේ තාම චන්ද්‍රට chance එක දුන්නේ නැහනේ. මේ අපි දැන් එතෙන්ට ගියාට පස්සේ ඒක ගැන අපි පොඩ්ඩක් කතා ඔය ටොපික් එක තමයි කතා කරේ මම චන්ද්‍රකට කියන්නේ. ඔව්. එතන අර ශරීරයෙන් ඉවත් වෙන්නේ ඒක විඥාණය නෙවෙයිද? විඥානය දැන් මෙවැනි විඥානය කියලා කියන්නේ විඥානේ අර ඔයා කිව්වේ අර මතකද ලෑලි දෙකක් ඔව්. තිබ්බාම එකක් නැතුව අනිත් එක තියෙන්නේ නැහැ කියලා. ඔව්. ඒ වගේ විඥානය තියෙනවයි කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ ටික ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ නාම රූප කියන දෙක තියෙනවා. ඒ කියන්නේ ශරීරයෙන් ඉවත් වෙලා යනවා කියන්නේ ඔව්. ඒ යන්නේ විඥාණය නෙමෙයිද කියන එක. විඥානයත් යනවා ඒකත් එක්ක අනිත් අතරත් යනවා. ඔව් විඥාණයයි මේ නාම රූප. ඔව්. දැන් මෙහෙමයි ඔක හොඳට අහගන්න මේ ටික මේ ඔය දැන් මම දන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති කොහේ හරි ඔය ගොඩක් පොත් මේ වල බුදුහාමුදුරු කියනකොට කියන්නේ මේ පංචස්කන්ධය කියන්නේ එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ කියනකොට කියන්නේ අපි රූප වේදනා සංඥා සංස්කාර විඥාන. දැන් ඕක හිතා ගන්න මේ රවුම් අපි හිතමු මේ බුදුරැස් වලල්ල කියලා. බුදුරැස් වලල්ලේ වටේ ගොඩාම පිටින් තියෙන්නේ රූපස්කන්ධය. ඊළඟට දෙවෙනි රවුම තියෙන්නේ වේදනාස්කන්ධය. ඊළඟ රවුම තියෙන්නේ සංඥාස්කන්ධය. යටින් රවුම තියෙන්නේ සංස්කාරස්කන්ධය. ඊටත් යටින් තියෙන්නේ විඥානස්කන්ධය. හරිද? දැන් මේ බුදුරැස්වල හරි මේ ඔය මම මොකද සාමාන්‍යයෙන් කියන්නේ අර රවුම් මේ ටේබල් මැට් එක වගේ. ඕක තමයි මේ යන්නේ ඕන දිහාව. දැන් ඕක බුදුහාමුදුරු ඉපදෙන්න ඉස්සර කාලේ කිව්වේ අනිත් අය කට්ටිය ඔක්කොම කිව්වේ ඕක හරියට අර වගේ එකක්. ඕක හැමතිස්සෙම යනවා ඔහොම. හැබැයි බුදුහාමුදුරු කිව්වා නෑ ඕක එකක් නෙවෙයි. ඕක හැමතිස්සෙම හැදෙන එකක්. ඒක තමයි පංච උපාදානස්කන්ධ කිව්වේ. එතකොට අර ටේබල් මැට් එක ගොතන. ඕක හැමතිස්සෙම ගොතන එක. ඕක ගෙතිරලා තමයි යන්නේ ඊළඟ ආත්මෙට. එතකොට දැන් අර විඥානේ යනවායි කියලා වැඩ හිතුනට ඒ විඥානයත් එක්ක ඔය ඔක්කොම යනවා. හරිනේ? දැන් ඒ අර විඥානය කියන එක අපි වෙන් කරගන්න බෑ ඇත්තටම. ඒක තමයි අර මහදුරු කිව්වේ මේක මේ නාම රූපයි විඥානයයි දෙකම නිකන් ලෑලි කියලා දෙකක් එකට හේතු කරලා තිබ්බහම එකක් ගත්තොත් අනිත් එක වැටෙනවා වගේ කියලා. එතන නාම විතරක් නෙවෙයි. ආයි අපි එතෙන්ටම ආවා. නෑ නාම විතරක් නෙවෙයි කියන එක තමයි අර මතකද ඔය මං කිව්වා මේ අර හාමුදුරුවෝ කිව්වා කියලා මේ අපේ ඔය ධම්මරත්න හාමුදුරුවෝ කිව්වා කියලා අර මේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන එක ගැන කතා කරන අතර කියලා ටිකතුරු ගිහලා කිව්වා ඉතුරු හතර කියලා. හරිද? ඉතුරු හතර කියන එකේ තේරුම අර මං කියවන දැන් මේම අර බුදුරැස්වල ලෝකේ තියනවා කියලා. දැන් ඕකේ අර වටේම තියෙන ඒ කියන්නේ පිටින්ම තියෙන රවුම තමයි මේ රූපස්කන්ධය. ඉතුරු හතර තමයි ඊට මැද්දේ තියෙන්නේ. දැන් ඔතන අර රූපස්කන්ධය කියන එක කිව්වහම
ඕක පාවිච්චි කරනවා මම ටික කල්පනා කරා ඕක දෙපාර තුන්පාර දැන් මම ඔය ඉස්සරත් ඕක ගැන කතා කරලා ඉඳින්ද සමහර වෙලාවට ඕක කතා කරන බුදුහාමුදුරුවෝ ඕක කතා කරනවා මේ රූපස්කන්ධය කියන්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ අපේ ශරීරය කියලා. හැබැයි ඒකම කියන බුදුහාමුදුරුවෝ නෑ මේ ඒක ශරීරය නෙමෙයි ඇත්තටම. මේ රූපස්කන්ධය කියලා කියන්නේ අපේ මනසින් හදාගත්ත රූපය. අර මනෝකාය කියලා කිව්වේ ඒ වගේ රූපය. රූපය කියන එකෙන් අදහස් කරන්නේ මම කියලා හදාගත්ත self image එක. එහෙම නැත්නම් මේ self ඒ කියන්නේ මම කිව්වේ mind body එක. මනසින් හදාගත්ත body එක. ඒක තමයි ඔය රූපස්කන්ධය කියන්නේ. ඒක නිසා තමයි අර මම කිව්වේ අර මේ විකේදී මේ පටිච්ච සමුප්පාදයේදී කිව්වේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. එතන නාම පත්‍ය රූප කිව්වේ නැහැ. නාම රූප කියලා කිව්වේ දෙකම එකට එකතු වෙලා. එතකොට අර මම කිව්ව නේද බුදු රැස්වල වගේ තියෙන කතාව. ඒ රවුමට ඕන තැනක පොත්වල බලන්න ඒ ඔක්කොටම කියන්නේ නාම රූප කියලා. ඒ ඔක්කොටම කියන්නේ නාම රූප කියලා. එතකොට පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ ওই නාම රූප ඇතුලේ. එතකොට ඒ රූප කියලා කියන එක අපිට අපේ මනසින් අපිට ගෝචර වෙන රූපය. මල කියලා කිව්වොත් මලක් දැන් අපිට දකින්න ඕනේ නැහැනේ මල. අපිට මල මතක් වෙනවනේ. මලේ රූපය අපිට මතක් වෙනවා. ඒක තමයි රූප කියන්නේ. ඒ රූප කියන සංඥාව. ඒ රූපයෙන් ඒ මල මතක් වෙච්ච ගමන් ඔන්න අපිට සුවඳ දැනෙනවා. අන්න එතකොට අපිට අර වේදනාව වෙනවා. අපිට මතක් වෙනවා. මේ වගේ මේ සුවඳ තියෙන අරලි මල මෙන්න මේ සුවඳ. ඊට පස්සේ සංකල්පයක් වෙනවා මේ අරලි මල මේ මම අතන අර ගහේ කාව තියෙන අපේ ගේ ඉස්සරහ තියෙන ගහේ තියෙන අරලි මල වගේ. සංඥාව කියලා ඊළඟට යනවා සංස්කාරයට යනවා. අරලි මල් කියන්නේ අපි එක්කෝ මල් පූජා කරනකොට ගිටියන එක. ඒ අර පරණ දෙවිච්ච සංස්කාරය එළියට එනවා. මේක පාවිච්චි කරේ මේකට. මේක එක්කෝ මේක අර වදමල අපි වතුර වලට දාලා මේ බොන්න ගන්නේ. දියවැඩියට හොඳයි කියලා. ඒ වගේ අර සංස්කාර ටික එකතු වෙනවා. ඒක ඔක්කොම කෙරෙන්නේ මොකද අර විඥානය තුල. ඒක ගිහලා වදින්නේ විඥාණයට. ඒ කියන්නේ අර ටේප් එකකට ගිහිල්ලා රෙකෝඩ් කරනවා. දැන් ওই ටික ඔක්කොම තියෙනවා. ওই ටික තමයි අපි යන්නේ. ওই ටික තමයි අර ගිහිල්ලා ඉපදෙන්නේ මව් කුසේ. ඉපදුනාට පස්සේ ඒකම තීරණය කරනවා. ඒක හරි. ඒ කියන්නේ නාම ධර්ම ටිකයි විඥානයයි කියන එක ඒ ටික ඔක්කොම එක ගොඩක් කියලා. ඔව්. නාම ධර්ම විතර නෙවෙයි රූප ධර්මයත් ඒකට එකතුයි. තේරුණාද මම කිව්වේ? දැන් ඔයා නාම ධර්ම කියලා කිව්වනේ. කියන බලන්න නාම ධර්ම ටික. නාම ධර්ම කියලා කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනස්කාර. ඔව්. ඒක තමයි. එතන ඇත්තම වේදනා සංඥා සංස්කාර විඥාන කියන එක තමයි ඔය නාම මේ කියලා කියන්නේ. දැන් එතන අර රූප කියන එක කියවෙන්නේ නැහැ වාගේ අතින්නේ. නෑ ඒ රූප එක ඒකේ නෑ නාම වලට රූප එන්නේ නෑ මට මතක විදිහට. ඒ පංච උපාදානස්කන්ධයට නේද ඒ ටිකේ. ඔව් දැන් ඔය නාම රූප මේ නාම මොකද වැඩ කියන්නේ? ටිකයි ඥානයයි එකට එකතු වෙලා තමයි පවතින්නේ. ඒ කියන්නේ ඒක කොයි වෙලේ මොකක් ඇති වෙනවද කියන්න බෑ. ඔය පහ එක මේ පොදියක් හැටියට තමයි පවතින්නේ කියන එක. ඒ කියන්නේ එක ගොඩක් තමයි ඔය පහ එතකොට ඔය සෙට් එක තමයි යනවා කියන්නේ. ඔව් එතකොට ඔය පහ කිවි මොනවද කියන්නේ? පහ කිව්වේ දැන් මම අර ඉස්සෙල්ලා කියපු පහ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. පස්ස වේදනා සංඥා මනසිකාර. ඒතර මනසිකාර කියන්නේ මොකක්ද?
මානසිකාර කියන්නේ මොකේකට හරි අපි යොමු වීම කියන එකයි කියුවා මානසිකාරය. මම පොඩ්ඩක් කතා කරන්නද කියන්නේ මට තේරෙන විදිහට උත්තර ඔය දෙකක් පදලගෙන ඉන්නේ හරියයි. මටත් ඒක තමයි කියන්නේ මම මේ ලියන්නේ නැති පරිසංග්‍රාන්ති පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර. ඒක ඇවිල්ලා පස්ස වේදනා කියන්නේ අපේ ඇහැට රූපය අපේ ආයතන හයට රූපය ස්පර්ශ වීම තමයි පස්ස. ඒ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. ඊළඟට මානසිකාරයක් ඇති වෙනවා. අනිත් එක මොකද්ද? සංඥා. එතනින් චේතනාවක් වෙනවා. අන්තිමට චේතනා පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර. ඊට පස්සේ ඒක මානසිකාරයක් විදිහට විඥාන විතර මානසිකාර කරනවා විඥානය. ඒක ඇවිල්ලා ඒකත් දැන් අපේ සාමාන්‍ය අපි රූපයට ඇහැට රූපයක් දැක්කම වෙන මේ ක්‍රියාවලිය. අපේ ඔය ස්පර්ශ නැවැත්වීමෙන්ම තමයි අපිට මේ නිවනට යන්නත් පුළුවන්. අපි දැන් රූපය දැක්කම දැක්කා පමණයි ඒක ස්පර්ශ කරන්නේ. ඒක තමයි ඔය පස්ස වේදනා කියලා ඔතනින් හොරේ ඒක ස්පර්ශ වෙච්ච ගම අපේ වේදනාව ඇති වෙලා අපි ඒකේ මානසිකාර හදා ගන්නවා. ඒක තමයි ක්‍රියාවලියක් විදිහට යන්නේ. එතකොට නාම රූප ධර්ම කියන්නේ අපි ඕක ගැඹුරින් බලන්න ඕන. ඔය ක්‍රියාවලිය ගැඹුරින් බලනකොට තේරුම් යන ඒක ඇතුළේ තියෙන ක්‍රියාපටිපාටිය තමයි දැන් ඔය නාම රූප කියන එකේ. එතකොට එතන තියෙන්නේ අපේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ රූපය කියන්නේ ඇහැට දැනෙන රූප තමයි එතන රූපය. කනට ඇහෙන ශබ්ද තමයි රූපය එන්නේ කනට. ඊළඟ නහයට එන ගන්ධ සුවඳ තමයි රූපය. එතකොට ඒ රූපය ඔස්සේ අපි මේ වේදනාවක් ඇති කරගන්න. ඒක උපාදානය කරගන්න එක තමයි ඔය දැන් පස්ස වේදනා තව එකක් කිව්වට කලින් විස්තර කරමු. ඕ නෑ එතනදී හරි හොඳයි ඒ ටික කීප එකේ පස්ස කියන එක තමයි චන්ද්‍රව අපි රූප කියලා කියන්නේ. ස්පර්ශ ඒ කියන්නේ ස්පර්ශ වෙන එකනේ ස්පර්ශ වෙන එකට දැන් ඔය දැන් ඔය කියන පහ ඇත්තටම වෙන වචන ටිකක් පාවිච්චි කරලා තිනවා වෙනම නෙවෙයි නිකන් බොහොම නිකන් ළඟින් යන වචන ටිකක් පාවිච්චි කරලා තිනවා පංච උපාදානස්කන්ධ වලට. එතෙන්දී අර ස්පර්ශ කියලා කියවහම පස්ස කියන එක තමයි ස්පර්ශ කියන එක ස්පර්ශ වෙන්න අපිට පංචේන්ද්‍රයන් තියෙන්න ඕනේ. ඒකක තමයි ස්පර්ශ වෙන්නේ. ඒකට තමයි අපි රූපය කියලා කියන්නේ. ඒ ස්පර්ශ වෙන එක රූපය. කියන්නේ දැන් උතන භෞතික වශයෙන් නම් පංචේන්ද්‍රයන් තියෙනවා. නමුත් භෞතික නැතුවත් අර ස්පර්ශය ඔය කිව්වා වගේ යනවනේ. ඒ යන්නේ අර පස්ස කියන එක දැවිලා අපි තුල තියෙනවා ඒ කියන්නේ මේක මේ භෞතික වශයෙන් නෙවෙයි ඒ රූප දකින්න ස්වභාවය. දැන් අර මුතු කිව්වා වගේ එතන ස්පර්ශ කිව්වහම අපිට මලක් වෙන්නත් පුළුවන්, ගඳක් වෙන්නත් පුළුවන්, රසක් වෙන්නත් පුළුවන්, සුවඳක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඇඟට ඒ කියන්නේ අපිට ස්පර්ශ වෙන තව මොකක් හරි වෙන්න පුළුවන්. ඒ හැම එකම ස්පර්ශය. ඒ කියන්නේ බාහිරින් එන ඒ ඔක්කොගෙම ඒ බාහිරින් එනකොට එන්නේ රූපිකුත් එක්ක. ඒක තමයි ඒකට අපි රූප කියලා කිව්වේ. දැන් එතනදී ඔය ස්පර්ශ කියන එක තමයි ඊට කියන වෙන වචනයක් කිව්වොත් ඒක රූප. එහෙම කිව්වම අපි අර ඔය කියන ඔය පහක් යනවනේ. ඒ පහ යන්නේ ඒ කියන්නේ ඒ ස්පර්ශ වේදනා සංඥා තියෙනවා. එතන ඔය පංච උපාදානස්කන්ධයයි නාම රූපයි අතරේ ඔය දෙකේම එක විදිහට යන ටිකක් තියෙනවා. කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක පංච උපාදානස්කන්ධයේ යන එක. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන එක නාම ධර්ම රූපයක් අපේ අරමුණු වුණාම එතෙන්දි හටගන්න නාම ධර්ම ටික තමයි අය පස්ස වේදනා කියන්නේ. එතකොට ඒ ටිකේ එක පොදියක් විදිහට තමයි විඥානය කියන එක පවතින්නේ කියන එකයි. හරි. මගේ ඇහැවි. හරි. ඔය දෙකම හරි. ඔය කියන එක හරි. ඒ දෙක මේ වෙනසක් නැහැ. තමයි
උපාදානය තමයි ඔය දෙවෙනි එක කිව්ව එක මට තේරෙනවා. ඕ නාම රූප ඒ ටිකම ධර්ම. නාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ධර්ම. ඒ ධර්ම කොටස පස්ස වේදනා ඒ මොකද ආන්ති කිව්වේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකා. ඒක උපාදාන. ඒක අටක් ඒක අහලා බලන්න අන්න අර බදුල්ලේ සූර්යරත්න හාමුදුරුවන්ගේ තියෙනවා බුදුන් වදාළ සෝවාන් මග කියලා සීරීස් එක. ඒකේ 6 වෙනි එක සිත ගැන කියන්නේ. ඒ 8ක් තියෙනවා ඒකේ. ඒ 8න් 6 වෙනි එක අහන්නකො ඒක හැබැයි පැය 3ක් විතර මම ඉතින් නවත්තනවත් ඇහැන්නේ. ඒක පොඩ්ඩක් අහලා බලන්න. හරි දැන් චන්ද්‍රා ඒක දැන් ඔයා අහපු එකේදී දැන් ඔයාට හිතෙනවා දැන් ඒක දැන් ඔයා කිව්වේ ඒ ටික ඔය දැන් කියන ටික විතරක්නේ මේ අපි මරුණාට පස්සේ ආපහු යන්නේ නේ එහෙම හිතන්නේ. ඔව් එතකොට අපි ඒකයි පොදිය ඒ පොදිය ඔව් ඒ පොදියට කියන්නේ ඇත්තටම මේ දැන් ඔය ඕකට කියන වෙන වචනයක් ටිකක් තමයි අපි අනිත් පැත්තට කතා කරන්නේ. ඒ පොදිය තමයි අපි කිව්වහම මේ පංචස්කන්ධය කියලා කියන්නේ. ඔය පොදියටම තමයි ඔය පොදියට තමයි පංචස්කන්ධය කියලා කිව්වේ. බුදුහාමුදුරුවෝ නෙමෙයි ඊට ඉස්සෙල්ලා හිටපුවා ඉඳලම කිව්වා පංචස්කන්ධය කියලා. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා පංචස්කන්ධ නෙමෙයි පංච උපාදානස්කන්ධය කියලා. ඒ කියන වෙලාවේ ඔය කියපු ටික ඔය කියන්නේ මේ පස්ස වේදනා සංඥාවි කිව්වේ චිත්ත කියලා දන අන්තිමටම චිත්ත සංකල්ප කියලා නේ. මානසිකාර චේතනා මානසිකාර. ඒ දැන් ඔය ඒ කියන ඒ වචන පාවිච්චි කරලා තින්නේ එකම දෙයට කියලා අපිට තේරෙනවා. ඒක අපි කියන්නේ ඒ කියන්නේ එකම දෙයට කියලා කියන්නේ එතනදී දැන් අපි පංච උපාදානස්කන්ධ කියලා කිව්වහම කියන්නේ අපි කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන රූප උපාදානයි වේදනා උපාදානයි ඊළඟට සංඥා උපාදානයි සංස්කාර උපාදානයි විඥාන උපාදානයි කියන එක තමයි බුදුහාමුදුරුවෝ. ඒක දැන් ඔයා දැන් හොඳට කල්පනා කරලා බලන්න දැන් අපි මේ මොකද්ද මේ පටිච්චසමුප්පාදේ කියනකොට කියාගෙන යනවනේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරා මරණ දුක්ඛ දෝමනස ඔය ඔක්කොම ටික යන අයට දැන් ඔය තියෙන process එකම තමයි වෙන වෙනම කඩලා කියන්නේ දැන් වෙන වෙනම කඩලා කියන්නේ ඔය අර දැන් ඔය ස්පර්ශය හැදිලා එන එක ඊට පස්සේ වේදනාව හැදෙන එක ඊට පස්සේ ඒකෙන් සංකල්ප හැදෙන එක ඒකෙන් චිත්ත හැදෙන එක ඒ චිත්ත වලින් ඊළඟට මානසිකාර හැදෙන එක ඒක වෙනම කියන්නේ. ඒක නිසා ඔයකේ අපිට මට නම් ගැටලුවක් නෑ. ඔය කියන්නේ දෙකම එකයි. දෙකම කියනවා දැන් අර වෙන විදිහකට කියනවා මේ පංච උපාදානස්කන්ධ ටික මේ ඕක තමයි අපි යන්නේ මේ මරුණට පස්සේ යන්නේ ඕක තමයි කියන්නේ. එච්චරයි ඔක. වැඩි වෙනසක් නෑ අතන. චින්තක මනහරි කියන්නේ නේද? මට මෙහෙමයි මම හිතන්නේ මම ඔයාලට එක්ක කතා කරලා මම දැන් ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක තේරුම් ගන්න තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ රූප කියන අර කිව්වා වගේ ඔය ඉන්ද්‍රිය වලට ගෝචර වෙන දේවල්. ඒ කියන්නේ කනට ස්පර්ශය, ශබ්දය, ඇහැට ඒවා ස්පර්ශ වේදනා කියන්නේ එතනින් මේ කම්පනයක් හරි. දැන් අපිටම ඇහැ රූපයක් දැක්කම ඇහි අර පිටිපස්සේ කාචේ පිටිපස්සේ පෘෂ්ඨයේ වෙනසක් වෙනවා. සත්‍යයක් ඇහුණා කන්දරේ හෙලවෙනවා කම්පණය වෙනවා. දැන් ඕක ස්පර්ශ වුණාම එතන සෛලවල මොකක් හරි ඒ වගේ මේ පංචේන්ද්‍රිය වල ඇති වෙන දැනීම තමයි වේදනාව. ඊපස්සේ වේදනා නිසා සංඥාවක් එනවා. සංඥාව තමයි දැන් කනේ කම්පරේ හෙලවීමෙන් එතන අර මේ ස්නායු වලින් මේ යනවා මොළයට පණිවිඩය. ඒ පණිවිඩය තමයි සංඥාව කියන්නේ. ඒ හැම ඉන්ද්‍රියකින්ම එන්න ඒ ඇති වෙන මේ වේදනාව නිසා සංඥාවක් එතන සංඛාර කියන්නේ
අපි ඒක අඳුනගෙන මේක මලක් මේක කුරුල්ලෙක් මේක මිනිස්සෙක් මේක එහෙම කියලා. ඊට පස්සේ විඥාන කියලා කියන්නේ ඒකට අපි ආරෝපණය කරනවා මේක හොඳ සුවඳක් මේක නරක සුවඳක්. මේක හොඳ මිනිස්සෙක් මේක නරක මිනිස්සෙක්. නැත්නම් ලස්සන මලක් ලස්සන නැති මලක්. ඒ වගේ ඇති වෙන දෙයට තමයි විඥානය කියන්නේ. අන්න ඒ විඥානය නිසා තමයි මොකද එතන අපි අර හදාගන්න රූපය නිසා මනසේ ඇති කරන රූපයයි අර එළිය රූපයයි වෙනස්. ඒ මනස් රූපය නිසා තමයි උපාදාන ඇති වෙන්නේ. උපාදාන ස්කන්ධ කියලා කිව්වොත් එතකොට අර ඉන්ද්‍රිය පහෙන් ඇති වෙන ඒ සංඥාවල් සංකාර නිසා ඇති වෙන උපාදාන තමයි පංච උපාදාන ස්කන්ධය කියලා තමයි මම හදාගෙන ඒක හරි. ඒ පංච උපාදානස්කන්ධය කියන එකේ කියන්නේ ඒ ඇති වෙන process එක. උපාදානය කියලා කියන්නේ ඒක ඇති වෙන හැටි. දැන් මේ උපාදානයේ ඇති වෙන ඒ process එක දිගටම යනවා. දැන් ඒක තමයි අර මේ දැන් ඔය චන්ද්‍රාදර කියනකොට ස්පර්ශ වේදනා සංඥා චේතනා සංකල්පනේ අන්තිමට කිව්වේ මනසිකාර කියලා. ඔය කියන එකම තමයි ඔය වෙන්නේ අතන්දිත්. අර ස්පර්ශ වෙලා යනවා. දැන් ඔයා කියනකොට ඔකට භෞතික ස්වභාවයක් කිව්වා. ඒ කියන්නේ කනේ තියෙන බෙරේ මේක කනේ තියෙන මේක හෙලවෙන හැටි අරම දැන් ඒව ඇවිල්ලා ඒ ටික අපි භෞතික ස්වභාවය නිසා කරන දේවල් ටික. ඒකට අමතරව යන අර සංඥා මේ කියන්නේ අපි අර හඳුරු කියන විදිහට කිව්වොත් තරංග ටික ගැන තමයි ඔය දැන් අර චන්ද්‍ර කියන්නේ. ඒ ටිකම තමයි ඔයා කියන්නේ. හරියටම හරි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේව හැමතිස්සෙම හැදෙනවා. මේ ඔය කියන process එක හැම තප්පරයකට 1000ක් පාරක් යනවා. අපිට ඇහැට නොපෙනුනොත් යනවා සමහර වෙලාව. අපි ඇඟේ දැන් අපි මේ සූඩ අත තියන් ඉන්නවා නම් ඒ ටිකිනුත් ඔය හැදිලා යනවා අපි ඒකට. ඒක නිසා අපේ ඔය විඥානය ඇතුලේ විඥානයයි කියවට දැන් උතර පංච මම ඒක වෙන් කළ විඥානය විතරක් කියලා කියන්නේ නැහැ. මොකද මේ ඔය process එකක් කියලා කිව්වේ. ඒ process එකේ ඔය ඒ කියන්නේ මේක නිකන් අර මේ ස්නෝ බෝල් එක වගේ එකතු වෙවි තියෙනවා මේක. එකතු වෙනවා. ඒ ටික ඔක්කොම මේ process එක එකතු වෙවි තියෙනවා. ඔය දුවනවා. ওই දුවන එකම තමයි ගිහිල්ලා නිතන ආයි අල්ලගන්නේ. ඒ නිසා ඒක තමයි අපි කතා කරන්නේ. ඒක තමයි ඒකයි මේ පංචස්කන්ධයේ වෙනසක් කියලා කියන්නේ. ඒ පංචස්කන්ධයේ කියන වචනේ අර පංචස්කන්ධ කියලා කිව්වේ මේ බුදුහාමුදුරන් ඉස්සර කාලේ ඉඳන් මිනිස්සු කිව්වේ පංචස්කන්ධ කියලා. මොකද ඒගොල්ලෝ හිතුවේ මේ එකම දේ තමයි යන්නේ කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා. මොකද බුදුහාමුදුරු කියන්නේ ඔය එකම දේ නෙවෙයි ඔය පංචස්කන්ධ නෙවෙයි පංච උපාදානස්කන්ධ. අර දැන් ඔය චින්තකියෝ වගේ ඒක උපාදාන වෙනවා. ඒකම තමයි ඔය චන්ද්‍ර කියන්නේ. උපාදාන වෙන ටික තමයි අර යන්නේ. ඒකට වචන ටික වෙනස් කරලා තියෙන්නේ දැන් අර මේ සංකල්ප කියන එකට වෙනවා. ඒ කියන්නේ අපි අර පොඩ්ඩක් අන්තිම හරියේදී වචන පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ඒක පේනවා. හැබැයි ඉතින් ඒකට සමාන වචන ඕවා. ඒ නිසා ඒකයි මේකයි වෙනස් කියන්න දෙයක් නෑ. අතන දැන් අපි එච්චර වාද ඒක කතා කරන්න දෙයක්වත් නෙමෙයි කතාකට මෙහෙම හිතුවොත්. මම අර ඉස්සෙල්ලම කිව්වනේ අර අපි කියන්නේ අපි අන්තිමට මේ ඔක්කොම විස්තර කරලා ගේන්න හදන්නේ එක තැනකටනේ. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියන එක අඳුන ගන්න. ඒකට බුදුහාමුදුරු දීලා දිනවා එක විදිහෙන් විස්තර කරලා. ඉතින් ඔය විස්තර කරපු එක විදිහක් තමයි අර චන්ද්‍ර කියන්නේ. ඒ හාමුදුරු කියනවා ඇත්තේ ඒ විදිහට මේ පොතේ බලලා ඒ විදිහට තියෙන විදිහට එයා ඒක විස්තර කරා. ඒක හරි. අපි අඳුන ගන්න ඕනේ මේ කියන්නේ මේකම තමයි කියන එක. දැන් අර මේ අපි අහලා තියෙනවානේ දැන් අපි දැන් කොච්චර ඔය ගොඩාක් දේවල් විස්තර කරත් බුදුහාමුදුරු කිව්වේ මේ සතර සතිපට්ඨානේ තමයි ඒකායනෝ මග්ගෝ කියලා. හැබැයි ඔය කියන හැම එකම සතර සතිපට්ඨානය ඇති කරන්න කියන දේවල් ඔය. ඒ සතර සතිපට්ඨානය ඇති කරගන්න කියන දේවල්. ඒක ඇති කරගන්නකොට මතුවෙන්නේ චතුරාර්ය සත්‍ය. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන. ඒක නිසා අර දැන් අර එක කෑල්ලක් අරන් ඒකට විතරක් අපි මේ සීමා වෙන්න ගියොත් අපිට අර
ඉවරයක් පේන්නේ නැහැ. තව හාමුදුරු කෙනෙක් තව විදිහකට කියයි. තව එක්කෙනෙක් තව විදිහකට කියයි. ඒ නිසා අර අපි අර සිම්පලි ගන්න ඕනේ. බොහොම කරන්න තියෙන දේ අර just do it කියලා කතාවක් තිබුණේ. ඒ කරන්න දේ පුරුදු අපි අඳුර ගන්න ඕනේ තමයි මොනවද මේ කියන්නේ කියලා. නමුත් ඒක පැහැදිලිව අඳුර ගන්න ඕනේ. ඒ නිසා මට හිතෙන්නේ දැන් අපි කතා කරපු එකේ කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ අර වචනවල වෙනසක් තිබුණාට අපි ওই කතා කරන්නේ පංච උපාදානස්කන්ධ ගැන. පංච උපාදානස්කන්ධ තමයි මේ ආත්මෙදලා ඊළඟ ආත්මෙට යන්නේ. ඒක හරියට අර බුදුහාමුදුරු දීලා තියෙන මේ උදාහරණය තමයි අඹ ඇටයක් වගේ. අඹ ඇටේ ගිහිලා පළ කරාට පස්සේ හැදෙන ගහට අපි කියන්නේ නැහැ නේ අඹ ඇටේ කියලා. ඒ වගේ තමයි අපි ඊළඟ ආත්මෙට ගියාට පස්සේ ඒක වෙනම නම. වෙනම කෙනෙක් විදිහට ගණන් ගන්න නමුත් යන්නේ අර process එක. අර පංච උපාදානස්කන්ධ ටික. ඒ දැන් අර එක සයිකල් එකක් තමයි අර හාමුදුරුවෝ අර කියලා දෙන චන්ද්‍ර දැන් අර ඒ කියන්නේ මේ පස්ස වේදනා ඔය කියන මේ process එක දැන් ඒක එකක් නේ. ඒ වගේ මිලියන් ගණනක් තියෙනවා අපි ගාව දැන්. එකතු වෙච්චට ඒක අර අන්තිමට ගිහිලා අර මේ එකතු වෙලා තියෙන ටික විඥාණයට එකතු වෙලා තියෙන ටික. ඒ ඔක්කොටම ඒකට දැන් අර ඉංග්‍රීසි වලින් කියනකොට කියන්නේ ඔකට 5 aggregates කියලානේ. aggregates කියන්නේ එකතු වෙලා තියෙන. ඒ එකතු වෙලා තියෙන ටික තමයි ඔය අපි යන්නේ යාට. එකතු වෙලා තියෙන එකට හැමතිස්සෙම එකතු වෙවි යනවා තව තැනකට. එතකොට එතනදී අර බෞද්ධයක් ආපස්සට ගියොතින් ඔගේ භෞතික ස්වභාවයක් ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද භෞතික ස්වභාවය එක එක මට්ටමින් අපිට කියන්න පුළුවන්. සමහර අයට තියෙනවා සමහර අයට නැහැ. ඒකින්ද ඒක අර ඒ කියන්නේ අපිට හිතන්න ඕනේ අර මනෝකාය කියන එකට. මනෝකාය කියන එක තමයි මේ අපි කියන්නේ අපේ ඒකට අනිත් විදිහට කිව්වොතින් නාම රූප කියලා කියන්නේ දැන් අර චන්ද්‍ර කියනවනේ නාම කියන කොටස් ටික යනවා කියලා නාම කොටස් වලින් හදාගත්ත රූපේ. නාම කොටස් වලින් හදාගත්ත මම කියන රූපේ අරන් යනවා අපි හැමදාම. සෑහෙන හොඳට කතාව ගියා. සෑහෙන වෙලාවක් ගිහලා දන්නේම නැහැ.